මිල මට්ටම රිවිෂන් ටියුට් එක ගන්න සාකච්ඡා කරන්න පටන් ගමු. පුතේ මිල මට්ටම කියන්නේ මොකක්ද? මිල මට්ටම කියන්නේ මේකයි. මොකක්ද? අපේ රටක තෝරාගත් භාණ්ඩ හා සේවා පැසක බඩු මල්ලක තෝරාගත් භාණ්ඩ හා සේවා පැසක මිල ගණන් වල හරිද? මිල ගණන් වල භාණ්ඩ හා සේවා පැසක මිල ගණන් වල බර තබන ලද සාමාන්‍ය බර තබන ලද සාමාන්‍යයට කියනවා පුතේ නමක් පොදු මිල මට්ටම නැත්නම් අපි කියනවා මිල මට්ටම. පොදු මිල මට්ටම. මොකද කියන්නේ? පොදු මිල මට්ටම. මොකද පුතේ පොදු මිල මට්ටම කියන්නේ? රටක භාණ්ඩ හා සේවා පැසක මිල ගණන් වල බර තබන ලද සාමාන්‍යයට කියනවා පුතේ නමක් මිල මට්ටම. කොහොමද කියන්නේ පුතේ? රටක භාණ්ඩ හා සේවා පැසක මිල ගණන් වල බර තබන ලද සාමාන්‍ය. අපි අර කියන්නේ පරිත්ත සාමාන්‍ය කියලා. අනේ. බර තබන ලද සාමාන්‍ය. අපි කියන පුතේ නමක් පොදු මිල මට්ටම. එහෙනම් මිල මට්ටම පොදු මිල මට්ටම කියන්නේ මොකක්ද? රටක භාණ්ඩ හා සේවා පැසක ඔක්කොගෙම නේ පුතේ තෝරාගත්ත බඩු මල්ලක බඩු භාණ්ඩ පැසක මිල ගණන් වල බර තබන ලද සාමාන්‍යයට කියනවා සාමාන්‍ය පොදු මිල මට්ටම. බලන්න කියවන්න. පොදු මිල මට්ටම යන්නේ අදහස් කරන්නේ රටක තෝරාගත් භාණ්ඩ හා සේවා පැසක මිල ගණන් වල බර තබන ලද සාමාන්‍ය. ඔබ යතේ හයිලයිටර් එකක් තියෙන්න ඕන. මේ නිබන්ධන ගොඩක් කොටස් අපි මේ මුද්‍රණය වෙලා තියෙන්නේ. හයිලයිට් කරන්න මෙන්න මේ වාක්‍යය. රටක තෝරාගත් භාණ්ඩ හා සේවා පැසක මිල ගණන් වල බර තබන ලද සාමාන්‍ය. රටක තෝරාගත් භාණ්ඩ හා සේවා පැසක මිල ගණන් වල බර තබන ලද සාමාන්‍ය. බර තබන ලද සාමාන්‍ය. රටක භාණ්ඩ හා සේවා පැසක බර තබන ලද සාමාන්‍ය. එහෙනම් හයිලයිට් කරලා තියෙනවා මොකක්ද? රටක තෝරාගත් භාණ්ඩ හා සේවා පැසක මිල ගණන් වල බර තබන ලද සාමාන්‍ය. හරිද? මේකට නම් ගොඩක් කියනවා පුතේ. මේ මිල මට්ටම කියන සාමාන්‍ය මිල මට්ටම කියන බලන්න කියනවද? මිල මට්ටම, සමස්ත මිල මට්ටම, සාමාන්‍ය මිල මට්ටම ආදී වචන මේකට පාවිච්චි කරනවා. පුතේ මෙන්න මේ පොදු මිල මට්ටම කියන්නේ රටක තියෙන සංවේදීම ආර්ථික විචල්‍යයක්. පොදු මිල මට්ටම කියන්නේ පුතේ රටක තියෙන සංවේදීම ආර්ථික විචල්‍යයක්. හේතුව තමයි මිනිස්සෙකුට මිලට ගන්න පුළුවන්, කුටුම්බයකට මිලට ගන්න පුළුවන් භාණ්ඩ හා සේවා ප්‍රමාණය කොච්චරක්ද කියන එක තීරණය වෙන්නේ මේ පොදු මිල මට්ටම මත. කුටුම්බයකට මිලට ගන්න පුළුවන් භාණ්ඩ හා සේවා ප්‍රමාණය කොච්චරක්ද කියන එක තීරණය වෙන්නේ පොදු මිල මට්ටම මත. එතකොට පුතේ මෙන්න මේ පොදු මිල මට්ටමේ සිදුවන වෙනස් වීම ඉහළ යාම් පහළ යාම් විචලනය
මනින්න පාවිච්චි කරන්නේ මිල දර්ශක. මනින්න පාවිච්චි කරන්නේ මොනවද? මිල දර්ශක. එහෙනම් මතක තියාගන්න මොකක්ද? රටක තියෙන රටක භාණ්ඩ හා සේවා පැසක බර තබන ලද සාමාන්‍යයට කියන්නේ පොදු මිල මට්ටම. මේ පොදු මිල මට්ටම මනින්නේ මොකෙන්ද? මිල දර්ශක වලින්. පැහැදිලිද? මිල දර්ශක වලින්. highlight කරන්න පුතේ. පොදු මිල මට්ටම යට ගන්නා වෙනස් මිල දර්ශක මගින්නේ highlight කරන්න මිල දර්ශක කියන වචනේ. මිල දර්ශක වලින් තමයි මනින්නේ. right? පුතේ ලංකාවේ මිල මට්ටම මනින්න මිල දර්ශක 4ක් පාවිච්චි වෙනවා. ලංකාවේ මිල මට්ටම මනින්න මිල දර්ශක 4ක් පාවිච්චි වෙනවා. මොනවද මේ 4? පළවෙනි එක තමයි පුතේ ජාතික පාරිභෝගික මිල දර්ශකය. NCPI National Consumer Price Index ජාතික පාරිභෝගික මිල දර්ශකය. පළවෙනි කොහොමද පුතේ? ජාතික පාරිභෝගික මිල දර්ශකය. දෙවෙනි එක CCPI Colombo Consumer Price Index කොළඹ පාරිභෝගිකයන්ගේ මිල දර්ශකය. කොළඹ පාරිභෝගිකයන්ගේ මිල දර්ශකය. තුන්වෙනි එක පුතේ Producers Price Index PPI නිෂ්පාදකයන්ගේ මිල දර්ශකය. ඊළඟට පුතේ හතරවෙනි එක දලදේශීය නිෂ්පාදයේ ගම්‍ය මිල දර්ශකය GDP deflator. GDP deflator. එහෙනම් ලංකාවේ මිල මට්ටමේ වෙනස් වීම මනින මිල දර්ශක 4ක් තියෙනවා. ලංකාවේ බඩු මිල වෙනස් වීම මනින වෙන විදිහකින් කිව්වොත් උද්දමනය මනින මිල දර්ශක 4ක් පාවිච්චි වෙනවා. මොනවද ඒකේ? ජාතික පාරිභෝගික මිල දර්ශකය National Consumer Price Index. කොළඹ පාරිභෝගිකයන්ගේ මිල දර්ශකය Colombo Consumer Price Index. නිෂ්පාදකයන්ගේ මිල දර්ශකය Producers Price Index. දලදේශීය නිෂ්පාදයේ අවධානකය GDP deflator කියන 4 පාවිච්චි වෙනවා. right that plus ලියුතේ 1 ජාතික පාරිභෝගික මිල දර්ශකය NCPI. 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 දෙක කොළඹ පාරිභෝගික මිල දර්ශකය NCPI. කොළඹ පාරිභෝගික මිල දර්ශකය CCPI. කොළඹ පාරිභෝගික මිල දර්ශකය CCPI. නිෂ්පාදකයන්ගේ මිල දර්ශකය තුන්වෙනි එක නිෂ්පාදකයන්ගේ මිල දර්ශකය නිෂ්පාදකයන්ගේ මිල දර්ශකය නිෂ්පාදකයන්ගේ මිල දර්ශකය PPI. PPI. PPI.
නිෂ්පාදකයන්ගේ මිල දර්ශකය PPI. අය කියනවා නිෂ්පාදකයන්ගේ මිල දර්ශකය PPI. හතරවෙනි පුතේ දලදේශීය නිෂ්පාදිතයේ අවදමකය. දලදේශීය නිෂ්පාදිතයේ අවදමකය GDP deflator. GDP deflator. Right? හොඳයි. එහෙනම් පුතේ මිල දර්ශක හතර මොකක්ද? පාඩම් කරගෙන යන්න. ජාතික පාරිභෝගික මිල දර්ශකය, කොළඹ පාරිභෝගික මිල දර්ශකය, නිෂ්පාදකයන්ගේ මිල දර්ශකය සහ දලදේශීය නිෂ්පාදිතයේ අවදමකය. Right? Yeah. දෙවෙනි ප්‍රශ්නට එන්න. දෙවෙනි ප්‍රශ්නට එන්න. මිල දර්ශකයක් යන්නේ කුමක් අදහස් වේද? මිල දර්ශකයක වැදගත්කම ප්‍රයෝජන කවරේද? මිල දර්ශකයක් යනුවෙන් කුමක් අදහස් වේද? මිල දර්ශකයක ඇති වැදගත්කම ප්‍රයෝජන කවරේද? මිල දර්ශකයක් කියන්නේ මොකක්ද? මිල දර්ශකයක තියෙන වැදගත්කම ප්‍රයෝජන මොකක්ද කියලා. පුතේ මිල දර්ශකයක් කියන්නේ මේක. භාණ්ඩ පැසක් අරගෙන ඒකේ බර තබන ලද සාමාන්‍යයි. පුතේ භාණ්ඩ පැසක් කරගත්ත මේ භාණ්ඩ පැසේ වැදගත්කම අනුව බර තියෙනවා. අත්‍යවශ්‍ය භාණ්ඩ වලට වැඩි බර තැබීමකුත් අත්‍යවශ්‍ය නොවන ඒවාට අඩු බර තැබීමකුත් වශයෙන් බර තියෙනවා. බර තියෙන මේ බරිත සාමාන්‍යගේ ගන්න. අරගෙන අතීතේ පදනම් වර්ෂයක් එක්ක ඒ භාණ්ඩ පැසේ මිල වෙනස් වීම සසඳනවා. මෙන්න මේක. මෙම් කොහොමද තේරෙන්නේ? හරිද? මම භාණ්ඩ පැසක් ගන්නවා. මෙන්න භාණ්ඩ පැසක් ගන්නවා. මෙන්න බලන්න වෙන හැටි වැඩි. භාණ්ඩ පැසක් ගන්නවා කීයක් මෙන්න භාණ්ඩ පැසක් ගත්තා. මේකේ බර තබන ලද සාමාන්‍ය වටිනාකම 2015 දී ගන්න. මම 2015 සලකන පදනම් වර්ෂය. 2015 වටිනාකම මේ බඩු මල්ලි කීයද? රුපියල් 15000. රුපියල් 15000. එහෙනම් 2015 වර්ෂයේ අපි සලකන පදනම් වර්ෂය. අපි මිල වැඩිවීම සංසන්දනය කිරීමට යොදා ගන්නා වර්ෂය. පදනම් වර්ෂය. ඊට පස්සේ මේ බඩු මල්ල අපි ගණනය කරනවා 2020 බරිත සාමාන්‍ය කී වටිනාකම කී. තොර 2015 බඩු මල්ලේ මිල 15000. 2020 පුතේ බඩු මල්ලේ මිල රුපියල් 18000. 18000. පැහැදිලිද? right. දැන් කරන්නේ මොකද තේරෙනවද? මේ තෝරගත්ත භාණ්ඩ පැසේ බරිත සාමාන්‍ය වටිනාකම 2015 රුපියල් 15000. ඔබට තියරි පොතේ මිල දර්ශකයක් ගණනය කළ ඇති. තියරි පොතේ මිල දර්ශකයක් ගණනය කළ නැති. ඒව බලන්න. මෙතන අපි රිවිෂන් එක කරන්නේ. හරිද? 2015 15000යි 2020 18000. එතකොට 2015 රුපියල් 15000ට ගත්ත බඩු ටික පදනම් වර්ෂයේ රුපියල් 15000ට ගන්න බඩු ටික දැන් ගන්න රුපියල් කීයටද? 18000. අපි කරන්නේ මෙහෙමයි පුතේ. 2015 කීයද? 15000. දැන් කීයද? 18000. රුපියල් 15000ට තිබිච්ච බඩු ටික දැන් 18000. වැඩි කරනු 100. වැඩි කරාම උත්තරේ එනවා කීයද? 120යි. මෙන්න මේකට තමයි කියන්නේ මොකද්ද පුතේ? මිල දර්ශකය. මේකට කියන්නේ මොකක්ද? මිල දර්ශකය. ඕකේ අදහස මොකක්ද? 2015 රුපියල් 100ට ගත්ත බඩු ටික
පදනම් වර්ෂයේ රුපියල් 100ට ගත්ත බඩු ටික අද රුපියල් 120යි. අද රුපියල් 120යි. එහෙනම් භාණ්ඩ පැසක වටිනාකම පදනම් වර්ෂයේ වටිනාකමයි ප්‍රවර්තන වර්ෂයේ වටිනාකමයි මේ විදියට අරගත්තම මේ ඉලක්කමට කියන මිල දර්ශකය. අපි නෝට් එක පොඩ්ඩක් බලමු. මිල දර්ශකයක් ගන්න කොහොමද බලන්න කියන්නේ. මිල දර්ශකයක් යනු කිසියම් කාලච්ඡේදයකට අදාළ භාණ්ඩ හා සේවා පැසක මිල ගණන් වල බර තබන ලද සාමාන්‍ය. පදනම් කාලච්ඡේදයෙහි එම භාණ්ඩ පැසෙහි මිල ගණන් වල බර තබන ලද සාමාන්‍යයට සාපේක්ෂව ඉදිරිපත් කරනු ලබන දර්ශකයකි. එයින් පොදු මිල මට්ටම නිරූපණය වේ. එය පහත පරිදි ගන්නේ කියලා හැකියි. ඒතර උනේ මොකද්ද? පදනම් වර්ෂයේ මිල බරිත සාමාන්‍යයට සාපේක්ෂව සලකා බලන වර්ෂයේ බරිත සාමාන්‍යම අගය ඉදිරිපත් කරනවා. මේ 2018 2015 විගත පදනම් වර්ෂය රුපියල් 15000. 2020 සලකා බලන වර්ෂය 18000. එතන 15000ට දෙවිච්ච බාණ්ඩ ටික දැන් කීයද? 12000. මේ 15000ට දෙවිච්ච බාණ්ඩ ටික කීයද? 18000. අන්න 15000ට දෙවිච්ච ටික 18000යි 100ට අගයක් විදිහට බලන්න. ඒතර n 120යි. ඔය 120න් කියවෙන්නේ මොකක්ද? 2015 100ට ගනිපු බාණ්ඩ ටික අද කීයද? 120යි. මේ 120 කියන අගයට කියනවා මිල දර්ශකය. පුතේ දැන් එහෙනම් මිල දර්ශකය හදමු අපි. මිල දර්ශකය. හදමු මිල දර්ශකය. සූත්‍රයක් විදිහට වෙන්නු. මිල දර්ශකය සමානයි ප්‍රවර්තන වර්ෂයේ භාණ්ඩ පැසෙහි වටිනාකම. ප්‍රවර්තන වර්ෂයේ භාණ්ඩ පැසෙහි වටිනාකම. ප්‍රවර්තන වර්ෂය වෙන්නේ කවද්ද පුතේ? 2020. මෙන්න මේ යන්නේ. මේ යන්නේ. ප්‍රවර්තන වර්ෂයේ භාණ්ඩ පැසෙහි වටිනාකම ඉරවට දානවා. බෙදනවා පුතේ. පදනම් වර්ෂයේ භාණ්ඩ පැසෙහි වටිනාකම. වැඩි කරන C. හරිද? right. එහෙනම් මොකද කරන්නේ පුතේ? බඩු මල්ලක් කරන් පදනම් වර්ෂයේ වටිනාකම අරන් ඉරයට දාලා සලකා බලන වර්ෂයේ වටිනාකම ඉර උඩ දාන්න. වැඩි කරන C. එන ඉලක්කම කියන මිල දර්ශකය. මේක එන්නේ මොකක්ද පුතේ අදහස? 120 ඉලක්කමයි. මේකේ අදහස මොකක්ද? පදනම් වර්ෂයේ රුපියල් 100ට ගනිපු ටික අද 120යි. අංක 20කින් මිල දර්ශකය වැඩි වෙලා. right ලස්සන ලියලා කොට කරා.
අර මම උදාහරණයක් කියනවා උදේ. අද සින්දුනේ අපට කේන්ති ගිහලා ඉන්නේ. සින්දුනේ මේ කන පැන්න ගන්න උදේ. යන්න. නිදසුනක් ලෙස කිසියම් තෝරාගත් භාණ්ඩ පැසක 2015 වර්ෂයේ වටිනාකම 15000ක්ද එම භාණ්ඩ පැසේ 2020 වටිනාකම 18000ක්ද වේ. 2020 මිල දර්ශකයේ 120කි. මට කියන්නේ ඔය අදහස මොකද 120? ලියන්න තේ රතු පෑනින් අදහස ලියන්න එතනින් 2015 වසරේ රුපියල් 100ට ගන්නා ලද භාණ්ඩ ප්‍රමාණය 2020 වසරේ 120කි. ඔන්න ඔක තමයි සරල අදහස. 2020 වසරේ 120කි. 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 ඔන්න ඔක තමයි පුතේ අදහස. තේරුණා නේද? right. යන් ඊට පස්සේ පුතේ මිල දර්ශකයක තියෙන ප්‍රයෝජන මොනවාද? හරිද? බෝඩ් එකේ තියෙන ආයි ගන්න කියලා. මේ බලන්න. 2015 බඩු මල්ලක් ගත්තා. ඒ භාණ්ඩ හා සේවා පැසේ බඩු මල්ලේ 2015 වටිනාකම කීයද? 15000යි. හරිද? මෙන්න 2015 වටිනාකම. 2020 වටිනාකම 18000යි. අපි බලනවා 2015 ඉඳලා 20 වෙනකොට කොච්චර වර්ධනයක් වෙලා. මොකද කරන්නේ? පදනම් වර්ෂයේ වටිනාකම 15000යි ඉරයට දේවා. සලකා බලන වර්ෂයේ 18000යි ඉර උඩ දේවා. මෙතන පුතේ මතක තියාගන්න අර වෙනස නෙවෙයි උඩ දාන්න. වෙනස නෙවෙයි උඩ දාන්න. තේරුණා? දැන් මෙතන වෙනස 3000 නෙවෙයි උඩ දාන්නේ. 18000 උඩ දාන්න. වැඩි කරන 100ට 100. ඒතර එනවා මොකද 120යි. මේක අදහස මොකක්ද පුතේ? 2015 100ක තිබිච්ච භාණ්ඩ ටික අද වැඩි වෙලා 120. නේ 20කින් වැඩි. right. මිල දර්ශකයක ප්‍රයෝජන මොනවද මිල දර්ශකයක තියෙන ප්‍රයෝජන? අපි එකිනෙක ලියාගෙන යමු පුතේ. කීපයක් මතක තියාගන්න. එක ලියන්න. උද්දමනය අවදමනය මැනීම සඳහා. එක ලියන්න. උද්දමනය අවදමනය මැනීම සඳහා. උද්දමනය අවදමනය මැනීම සඳහා. උද්දමනය අවදමනය මැනීම සඳහා. උද්දමනය අවදමනය මැනීම සඳහා. right. පුතේ බඩු මිල ඉහළ යාම අපි සලකනවා උද්දමනය. බඩු මිල පහළ යාම අපි සලකනවා අවදමනය. එතකොට පුතේ මේ උද්දමනය අවදමනය මනින්න අපි පාවිච්චි කරන්නේ මොකද පුතේ? මෙන්න මේ මිල මට්ටම. මිල දර්ශකය. ඉහළ යාමක් භාණ්ඩ හා සේවා පැසේ ඉහළ යාමක් භාණ්ඩ හා සේවා පැසේ පහළ යාමක් තුලින් තමයි අපි උද්දමනය අවදමනය මිනු කරන්නේ. તો රටක භාණ්ඩ හා සේවා මිල මට්ටමේ ඉහළ යාම පහළ යාම මනින්න බඩු මිල මට්ටමේ විනාශ වීම මනින්න පාවිච්චි කරන්නේ මිල දර්ශකය. දෙවෙනි කියන්නේ ජීවන වියදම හෝ ජීවන වියදම හෝ ජීවන තත්ත්වයේ ජීවන වියදම හෝ ජීවන තත්ත්වයේ වෙනස් වී මැනීම සඳහා.
ජීවන වියදමේ හෝ ජීවන තත්ත්වයේ වෙනස් වී මැනීම සඳහා. ජීවන වියදමේ හෝ ජීවන තත්ත්වයේ වෙනස් වී මැනීම සඳහා. හරිද? right. මේ බලන්න පුතේ කතාව. ගෙදරට ගේන බඩු මල්ලේ ප්‍රමාණය මත තමයි පුතේ ජීවන මට්ටම තීරණය වෙන්නේ. මිනිස්සෙගේ ආදායමින් ගෙදරට ගේන බඩු මල්ලේ ප්‍රමාණය මත තමයි පුතේ ජීවන මට්ටම තීරණය වෙන්නේ. බඩු මල්ලේ ප්‍රමාණය මත තමයි ජීවන මට්ටම තීරණය වෙන්නේ. බඩු මල්ලේ ප්‍රමාණය මත තමයි ජීවන මට්ටම තීරණය වෙන්නේ. හරිද? මෙන් වැටුප බෙදන්න ඕන මොකෙන්ද? මිල මට්ටම. වැටුප බෙදන්න ඕන මිල මට්ටම. බෙදුවට පස්සේ එනවා පුතේ මිලට ගන්න පුළුවන් භාණ්ඩ හා සේවා ප්‍රමාණය. එතකොට මේ මිල මට්ටම ඉහළ යනකොට මේ මිලට ගන්න පුළුවන් භාණ්ඩ ප්‍රමාණය එන්නේ මොකද වෙන්නේ? අඩු වෙනවා. එතකොට මිනිසුන්ගේ ජීවන මට්ටම පාත වෙනවා. මිල මට්ටම ඉහළ යනකොට ජීවන වියදම වැඩි වෙනවා. මිලට ගන්න පුළුවන් භාණ්ඩ ප්‍රමාණය අඩු වෙලා ජීවන මට්ටම අඩු වෙනවා. දෙවෙනි එක මම ආයෙ කියන්න දරුවෝ ලියා ගන්න බැරුණා කිව්වා. ජීවන වියදමේ හෝ ජීවන තත්ත්වයේ වෙනස්කම් මැනීම සඳහා. ජීවන වියදමේ හෝ ජීවන තත්ත්වයේ වෙනස්කම් මැනීම සඳහා. මොකද මම කියුවේ නේ? මිනිස්සෙකුට මිලට ගන්න පුළුවන් භාණ්ඩ ප්‍රමාණය. කුටුම්බයකට මිලට ගන්න පුළුවන් භාණ්ඩ ප්‍රමාණය තීරණය වෙන්නේ මිල මට්ටම මත. මිල මට්ටම වැඩි වෙනකොට හරි මිල මට්ටම වැඩි වෙනකොට ජීවන වියදම වැඩි වෙනවා. මිලට ගන්න පුළුවන් භාණ්ඩ ප්‍රමාණය අඩු වෙලා ජීවන මට්ටම අඩු වෙනවා. තුන්වෙනි කියන්නේ ජාත්‍යන්තර තරඟකාරීත්වය මැනීමට ජාත්‍යන්තර තරඟකාරීත්වය මැනීමට මූර්ත සඵල විනිමය අනුපාතය ජාත්‍යන්තර තරඟකාරීත්වය මැනීමට මූර්ත සඵල විනිමය අනුපාතය ගණනය කිරීමට ජාත්‍යන්තර තරඟකාරීත්වය මැනීමට මූර්ත සඵල විනිමය අනුපාතය ගණනය කිරීමට. හරිද? right. ඊළඟ ලියන්න පුතේ අංක 4. මූර්ත දල දේශීය නිෂ්පාදිතය වැනි අංක 4 ලියන්න. මූර්ත දල දේශීය නිෂ්පාදිතය වැනි අංක 4. මූර්ත දල දේශීය නිෂ්පාදිතය වැනි මූර්ත දල දේශීය නිෂ්පාදිතය වැනි ආර්ථික දර්ශක ගණනයට මූර්ත දල දේශීය නිෂ්පාදිතය වැනි ආර්ථික දර්ශක ගණනයට මිල අවදමකයක් ලෙස භාවිතයට මිල අවදමකයක් ලෙස භාවිතයට මූර්ත දල දේශීය නිෂ්පාදිතය වැනි ආර්ථික දර්ශක ගණනයට මිල අවදමකයක් ලෙස භාවිතයට. ඒ කියන්නේ මේක ඇත්තේ මෙයානිකෝ ඔය ආර්ථිකයේ ගණනය කරන නාමික මිලට තියෙන සංකල්පවල පුතේ ඒක බලන්න මේ ආර්ථිකයේ තියෙන නාමික මිලට තියෙන සංකල්ප මූර්ත තත්වයට පත් කරනවා.
නාමික දළදේශී නිෂ්පාදනය වගේ දේවල් මූර්ත නිෂ්පාදනය බවට පත් කරන්න පුතේ අපිට යොදා ගන්න පුළුවන් මොන දර්ශකයේද? මිල දර්ශකය යොදා ගන්න. මිල දර්ශක. මම උදාහරණ සරලව කිව්වොත් නාමික මිලට තියෙන දදේනි මූර්ත දදේනි බවට පත් කරන්නේ මිල දර්ශකයකින් බෙද. ඉස්සරහ සූත්‍රය කතා කරනවා මොකක්ද? නාමික මිලට දළදේශීය නිෂ්පාදනය ස්ථාවර මිලට නැත්නම් මූර්ත දළදේශීය නිෂ්පාදනය බවට පත් කරන්නේ මිල දර්ශක වලින් බෙදලා. එහෙනම් ඔය නාමික මිලට කියන සංකල්ප මූර්ත ස්ථාවර මිල බවට පත් කරන්න අපිට මිල දර්ශක පාවිච්චි කරන්න වෙනවා. right. ඊළඟ ලියන්න. සැලසුම් කරුවන්ට සැලසුම් කරුවන්ට සැලසුම් කරුවන්ට සැලසුම් කරුවන්ට අනාගත මූල්‍ය අවශ්‍යතා ගණනයේදී සැලසුම් කරුවන්ට අනාගත මූල්‍ය අවශ්‍යතා ගණනයේදී සැලසුම් කරුවන්ට අනාගත මූල්‍ය අවශ්‍යතා ගණනයේදී මිල අවදමකයක් ලෙස භාවිත කිරීමට සැලසුම් කරුවන්ට අනාගත මූල්‍ය අවශ්‍යතා ගණනයේදී මිල අවදමකයක් ලෙස භාවිතා කිරීමට සැලසුම් කරුවන්ට අනාගත මූල්‍ය අවශ්‍යතා ගණනයේදී මිල අවදමකයක් ලෙස භාවිතා කිරීමට. මේ අන්න හොඳට පුතේ අපි අනාගතයේ අපේ සැලසුමක් තියෙනවා. තව අවුරුදු 5කින් පටන් ගන්න ව්‍යාපාරයක් තියෙනවා. ඒ අවුරුදු 5කින් පටන් ගන්න ව්‍යාපාරෙට සැලසුම් හදද්දී සැලසුම් හදන්න ඕන මේ වර්තමාන මිල ගණන් පාවිච්චි කරලා නෙවෙයි. මොකද මේ පුතේ? තව අවුරුදු 5කින් පටන් ගන්න ව්‍යාපාරයකට අපි සැලසුම් හදන්න ඕන. වර්තමානයේ තියෙන මේ මිල ගණන් පාවිච්චි කරලා නෙවෙයි. තේරුණා? අද තියෙන මිල ගණන් පාවිච්චි කරලා නෙවෙයි. අනිවාර්යයෙන්ම එදාට මිල වැඩි වෙනවා. අනේතර මේ මිල දර්ශක තුලින් තමයි අපිට අඳුර ගන්න පුළුවන් මිල මට්ටමේ ඉහළ යන වේගය. ඒතර මිල දර්ශක බලලා මිල දර්ශක වලින් අඳුර ගන්න පුළුවන් මිල ඉහළ යන වේගය. ඒ අනුව අපිට අනාගතේ තව අවුරුදු 5කින් මිල ගණන් පිළිබඳ අදහසක් ගන්න. තොර සැලසුම් කරුවන්ට සැලසුම් හදද්දී අවුරුදු 5කින් පටන් ගන්න ව්‍යාපාරයට වර්තමාන මිල ගණන් පාවිච්චි කරලා යන්නේ. අන්න ඒතොර අවුරුදු 5කින් පස්සේ එන මිල ගණන් පිළිබඳ අදහසක් ගන්න පුළුවන් මොකෙන්ද පුතේ? මේ මිල දර්ශක වලින්. right? yeah. ඊළඟ පුතේ තියෙනවා අංක 6 කරගන්න. අංක 6 ආර්ථික ප්‍රතිපත්ති සම්පාදනයේදී වැදගත් වීම. පුතේ ප්‍රතිපත්ති හදන්න ඕන මේ මිල මට්ටම් පිළිබඳ අවබෝධයක් ඇති. ඒතර ආර්ථික ප්‍රතිපත්ති සැලසුම් හදන්න මේ මිල මට්ටම් ඉතාම වැදගත්. බඩු මිල ගැන හොඳ අවබෝධයක් තියාගෙන ඕන ප්‍රතිපත්ති හදන්න. ඊළඟ ආර්ථිකයේ මූල්‍ය විචලනවල මූර්ත වෙනස් වීම මැනීම සහ මූර්ත වැටුප මූල්‍ය පොලි අනුපාතය මූර්ත පොලි අනුපාතය මේ ටියුට් එකේ අගභාග ඔය ටික තියෙනවා. මම එකක් වෙන්නම් පුතේ මූල්‍ය වැටුප මූර්ත වැටුප කියන්නේ මෙන්න මේක. මේව ඔය 7 වෙනි කරුණ අංක 7 කියලා දාන්න. ආර්ථිකයේ මූල්‍ය විචල්‍යවල මූර්ත වෙනස් වීම මැනීම සඳහා මම එකක් පෙන්නන්නම්. සංකල්ප දෙකක් වෙනවා පුතේ මූල්‍ය වැටුපයි මූර්ත වැටුපයි. මොකක්ද සංකල්ප දෙක? මූල්‍ය වැටුපයි මූර්ත වැටුපයි.
මූල්‍ය වැටුප සහ මූර්ත වැටුප. මොකද සංකල්ප දෙක තුනේ? මූර්ත වැටුප සහ මූල්‍ය වැටුප. පුතේ මූල්‍ය වැටුප කියන්නේ මුදලින් හම්බෙන වැටුප. මූල්‍ය වැටුප කියන්නේ මොකක්ද? මුදලින් හම්බෙන වැටුප. මට නම් ඉස්කෝලෙන් හම්බෙන රුපියල් 32000 තුට්ටු දෙක. මට එහෙම කියන්න පුළුවන්. රුපියල් 32000 තුට්ටු දෙකක් හම්බ වෙනවා ඉස්කෝලේ. අන්න ඒක. මූල්‍ය වැටුප. මූර්ත වැටුප කියන්නේ පුතේ මූර්ත වැටුප කියන්නේ මේ මූල්‍ය වැටුපේ මිලට ගන්න පුළුවන් භාණ්ඩ හා සේවා පැස. භාණ්ඩ හා සේවා පැස. බඩු ටිකේ ප්‍රමාණය. එතකොට ඒ ගණනය කරන්නේ කොහොමද පුතේ? බෙදනවා මොකෙන්ද? මිල දර්ශක. මිල දර්ශකයෙන් බෙදෙනවා. අන්න බලන්න එතකොට. මූල්‍ය වැටුප කියන්නේ මොකක්ද? මුදලින් ගන්න භාණ්ඩ හා සේවා මේ මුදලින් ලැබෙන වැටුප. මූල්‍ය වැටුප කියන්නේ මොකක්ද? මුදලින් ලැබෙන වැටුප. රුපියල් 32000. මූර්ත වැටුප කියන්නේ මොකක්ද පුතේ? මූර්ත වැටුප කියන්නේ මිලට ගන්න මේ වැටුපේ මිලට ගන්න භාණ්ඩ මන් බඩු මන්. එතකොට මූල්‍ය වැටුප මූර්ත වැටුප බවට පත් කරන්නේ මොකද පුතේ? මිල දර්ශකයකින් බෙදන්න. මිල දර්ශකයකින් බෙදන්න. තේරුණාද? එතෙන්දී අපිට මූර්ත වැටුප ගණනය කරන්න උදව් වුණේ මොකද පුතේ? මිල දර්ශක. හොඳයි හොඳයි ගන්න. මේක ලියන්න එපා පුතේ, මේක ඉස්සරහ තියෙනවා. ඔය ඔක්කොම ටික මේ ඉස්සරහ තියෙන ලියන්න ඕනේ නැහැ. හරි රයිට්. අවසානයේ වැටුප් හා සම්බන්ධ ගිවිසුම් වලට එළඹීමේදී ජීවන වියදම් දීමනාව ගණනය කිරීමට. වැටුප් හා සම්බන්ධ ගිවිසුම් වලට එළඹීමේදී ජීවන වියදම් දීමනාව ගැලපීම. පුතේ මෙන්න මේක තියෙනවා. ජීවන වියදම් දීමනාව. තොර රටේ බඩු මිල වැඩි වෙනවට සාපේක්ෂව හරිද? බඩු මිල වැඩි වෙනවට සාපේක්ෂව සේවකයන්ගේ වැටුප් වැඩි විය යුතුයි. බලන්නකෝ අපේ ගුරුවරුන්ගේ වැටුප මම කතා කරනවා මේ අවස්ථාවේ. රටේ ජීවන වියදම වැඩි වෙනවට සාපේක්ෂව ගුරුවරුන්ගේ වැටුප වැඩි වුණේ නැහැ. නේද? ජීවන වියදම වැඩි වෙනවට සාපේක්ෂව ගුරුවරුන්ගේ වැටුප වැඩි වුණේ නැහැ. අන්න. එතකොට උතේ එහෙම නෙවෙයි. ජීවන වියදම වැඩි වෙනකොට භාණ්ඩ හා සේවා මිල මට්ටම වැඩි වෙනකොට ඒ බඩු මිල වැඩිවීමට සාපේක්ෂව සේවකයන්ගේ පඩියත් වැඩි වෙන්න ඕන. නැත්තම් මෙන්න මේ මිලට ගන්න පුළුවන් භාණ්ඩ ප්‍රමාණය හේවත් මූර්ත වැටුප මොකද වෙන්නේ? පහළ වැටෙනවා. මිලට ගන්න පුළුවන් භාණ්ඩ හා සේවා ප්‍රමාණය හේවත් මූර්ත වැටුප පහළ වැටෙනවා. හරිද? right. එහෙනම් කියන මොකක්ද? මේ වැටුප් හා සම්බන්ධ ගිවිසුම් වලදී සේවකයන්ගේ වැටුප වැඩි වෙන්න ඕන බඩු මිල ඉහළ යනවට සාපේක්ෂව. ඒතර බඩු මිල ඉහළ යන ප්‍රමාණය මැනලා ඒ බඩු මිල ඉහළ යන ප්‍රමාණයට සාපේක්ෂව සේවකයන්ගේ වැටුප වැඩි වෙන්න ඕන. එතෙන්දී බඩු මිල ඉහළ යන ප්‍රමාණය මනින්නේ මොකද? මිල දර්ශක වලින්. right? yeah. අපි ඊට පස්සේ ගන්නවා පුතේ අපේ රටේ තියෙන ප්‍රධාන මිල දර්ශක දෙක සංසන්දනය කරනවා. මොකක්ද අපි ගන්නේ? කොළඹ පාරිභෝගික මිල දර්ශකයයි ජාතික පාරිභෝගික මිල දර්ශකයයි. මොකක්ද ගන්න මිල දර්ශක දෙක? කොළඹ පාරිභෝගික මිල දර්ශකයයි ජාතික පාරිභෝගික මිල දර්ශකයයි. මොකක්ද පුතේ මිල දර්ශක දෙක? කොළඹ පාරිභෝගික මිල දර්ශකයයි ජාතික පාරිභෝගික මිල දර්ශකයයි. සංසන්දනය කරනවා. පුතේ ඔතන පුතට පේනවද තරුවක්?
කරුණ කියලා තියෙන්නේ. ඒ තීරුවේ තරුවක් තියෙනවා පේනවද? තරු පේනවද? ඒ තරුවෙන් කියන්නේ පුතේ ඔය තරුවෙන් කියන්නේ ඔය දෙක අතර වෙනස්කම්. ඔය දෙක තීරු දෙක සංසන්දනය කරද්දී ඔය දෙක අතර වෙනස්කම් තියෙන තැන්වල තරුවක් දාලා තියෙනවා. ඒ තරු ටික highlight කරන්න ටක් ගාලා. තරු ටික පෙළට highlight කරන්න. තරු තියෙනවා 6. තරු 6ක් තියෙනවා. තරු 6 highlight කරන්න. තරු 6 highlight කරන්න. තරු 6 highlight කරන්න. ඔය ගුරුවරුන්ට කතා ගහලා මැසේජ් කරන යනකොට ශිල්ප පිහිටන්නේ නැහැ. ගිහින් නිදාගෙන ඉන්න ආයේ. ශිල්ප පිහිටන්නේ නැහැ. හොඳේ ඔය නිකම්ම නිකමට කියන්නේ නෙවෙයි. ගුරුවරුන්ට අනම්මනම් කියලා ඔය මැසේජ් දානවනේ උන් ශිල්ප පිහිටන්නේ නැහැ. අපරාධ නිකන් ඉන්නපා මේ ඔන්ලයින් ක්ලාස් එකේ. ගිහින් බුදිය ගන්න. පැහැදිලිද? අන්න බය වුණා ඒ සැරේනේ. පිහිටන්නේ නැහැ බය ගුරුවරුන්ට වචනයක් කියන්න බෑ පුතා. පිහිටන්නේ නැහැ ශිල්ප. බය වුණාට කමක් නැහැ. යා. ඔන්න පුතේ කම්පැරිසන් එකකට එනවා. කරුණ කොළඹ පාරිභෝගික මිල දර්ශකය ජාතික පාරිභෝගික මිල දර්ශකය. ඒ දෙකේ වෙනස්කම් තියෙන ටික තරු දාලා තියෙනවා. බලන්න පළවෙනි පුතේ. පදනම් මූලාශ්‍රය 2012-13 කුටුම්බ ආදායම් වියදම් සමීක්ෂණය. පුතේ බලන්න හොඳට මේ මිල දර්ශකයක් හදන්න කලින් පුතේ සමීක්ෂණයක් තියෙනවා. ඒතර මොනවද මිනිස්සු පාවිච්චි කරන භාණ්ඩ, මොනවද මිනිස්සුන්ට අවශ්‍ය භාණ්ඩ ආදී හොයාගන්න සමීක්ෂණයක් කරලා තොරතුරු ගන්න. මේ කොළඹ පාරිභෝගික මිල දර්ශකයයි ජාතික පාරිභෝගික මිල දර්ශකයයි කියන දෙකම හදන්න තොරතුරු අරන් තියෙන්නේ 2012-13 කුටුම්බ ආදායම් වියදම් සමීක්ෂණය. තේරුම් ගන්න ඕනේ. 2012-13 කුටුම්බ ආදායම් වියදම් සමීක්ෂණය. එන තේරුම් ගන්න කොළඹ පාරිභෝගික මිල දර්ශකය හදන්නයි ජාතික පාරිභෝගික මිල දර්ශකය හදන්නයි දෙකම හදන්න පාවිච්චි කරලා තියෙන්නේ 2012-13 වර්ෂ දෙකේ තියපු කුටුම්බ ආදායම් වියදම් සමීක්ෂණය. පැහැදිලිද? right. ඊළඟ වෙනසක් නැහැ නේද? තරුවක් නැහැ, වෙනසක් නැහැ. දෙක ගණනය කරන ආයතනය. ලංකාවේ මේ සියලු දත්ත ගණනය කරන්නේ ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව. right. තුන්වෙනි එක අහනවා කුටුම්බ ඒකක ප්‍රමාණය. එතන ලියන්න පුතේ. කුටුම්බයක සාමාන්‍ය සමාජික සංඛ්‍යාව. කුටුම්බයක සාමාන්‍ය සමාජික සංඛ්‍යාව. අර කුටුම්බ ඒකක ප්‍රමාණය කියලා තියෙනනේ. එතන ලියන්න පුතේ. කුටුම්බයක සාමාන්‍ය සමාජික සංඛ්‍යාව. කීයද? 3.9. පුතා කල්පනා කරයි 0.9 කියන්නේ මොකක්ද? සාමාන්‍යයෙන් ගත්තොත් පුතේ අපේ රටේ කුටුම්බ ගෙදරක ඉන්නේ 4 දෙනෙක්. අපි ඒක වෙනස් කරන්න ඕන. හරිද? right. අපි ඔක වෙනස් කරන්න ඕන. ඉස්සර මගේ පුතේ අපේ ගෙවල් වලදී අපේ වවුල ගත්තම 8 දෙනෙක්. හරිද? අපේ දර 8 දෙනෙක් ඉඳිය. හරිද? right. පුතාලා වැඩිපුර හදන්න ඕන ළමයි.
යන්න. පුතේ අර කුටුම්බ ඒකක ප්‍රමාණය කියන තැන ලියන්න ඕන මොකක්ද? කුටුම්බයක සාමාන්‍ය සමාජික සංඛ්‍යාව. අද පුතේ ඉන්නවා කියන්නේ ලංකාවේ 3.9. යන් ඊළඟ භූගෝලීය ප්‍රදේශය ආවරණය. භූගෝලීය ප්‍රදේශය ආවරණය කොහොමද කියන්නේ බලන්න? භූගෝලීය ප්‍රදේශය ආවරණය. તો බලන්න හොඳට කොළඹ දිස්ත්‍රික්කයන් ඔන්න තරුවක් තියෙනවා. නේද? තරුවක් තියෙනවා. මොකක්ද තරුව කියන්නේ? භූගෝලීය ආවරණය. කොළඹ දිස්ත්‍රික්කයේ සියලු නාගරික ප්‍රදේශ. මොකද වෙන්නේ පුතේ? කොළඹ පාරිභෝගික මිල දර්ශකය හදන්න කට්ටිය ගන්න කොහෙන්ද බලන්න? කොළඹ දිස්ත්‍රික්කයේ සියලුම නාගරික ප්‍රදේශ. එහෙනම් කොළඹ පාරිභෝගික මිල දර්ශකය හදන්න තොරතුරු ගන්න කොහෙන් විතරයිද පුතේ? කොළඹ දිස්ත්‍රික්කේ නාගරික ප්‍රදේශ වලින් විතරයි. කොළඹත් සාමාන්‍ය දුෂ්කර සාමාන්‍ය මට්ටමක තියෙනවනේ. පැහැදිලිද? ඒවයින් ගන්න. කොළඹ නාගරික ප්‍රදේශ වලින් ගන්න. අනිත් පැත්ත බලන්න. ශ්‍රී ලංකාවේ සියලුම පළාත් සමස්ත ලංකාව. සමස්ත ලංකාව. තර කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ වචනේ අර්ථයෙන් කොළඹ. කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ වචනේ අර්ථයෙන්ම කොළඹ. වචනේ අර්ථයෙන්ම කොළඹ. හැබැයි ජාතික පාරිභෝගික මිල දර්ශකයේ සමස්ත ලංකාවම ආවරණය කරනවා. අනේක වෙනසක් නේ පුතේ. පුතාගේ වෙනස්කම් ඇහුවොත් ආයේ තරු දාපු ටික තමයි ලියන්න ඕනේ. තේරෙනව නේද? right. ඊළඟ ගණනය කිරීමේ වැඩපිළිවෙල. පුතේ මේ අර සංඛ්‍යාන සූත්‍රයක් තියෙන්නේ. සංඛ්‍යානමය සූත්‍රයක්. මොකද මේ සූත්‍රය වැඩි දියුණු කරන ලද ලැක්ස්පියර් සූත්‍රය. ඒක වෙනසක් නෑ පුතේ. ලැක්ස්පියර් සූත්‍රය තමයි යොදාගන්නේ. ඒක අර භාණ්ඩ හා සේවා ටිකේ මිල ගණන් ගැහුවම ඉබේන් දර්ශකය හැදෙනවා. ඊළඟ විමර්ශන ජනගහන. මේ දර්ශකය හදන්න විමර්ශනය කරපු ජනගහන. විමර්ශිත ජනගහන. විමර්ශිත ජනගහනය කියද්දී කොළඹ දිස්ත්‍රික්කයේ සියලු නාගරික කුටුම්බ. කොළඹ දිස්ත්‍රික්කයේ සියලුම නාගරික කුටුම්බ. නාගරික කුටුම්බ විතරයි. කොළඹ දිස්ත්‍රික්කයේ සියලුම නාගරික කුටුම්බ. ඊළඟ ලංකාවේ සෑම පළාතකම සියලුම ගෘහයක. ජාතික පාරිභෝගික මිල දර්ශකය හදන්න පාවිච්චි කරන මොකද? ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම සියලුම ගෘහයක. සමස්ත ලංකාවම ආවරණය වෙනවා. ඒතර කොළඹ දිස්ත්‍රික්කෙන් කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙන් ආවරණය කරලා තියෙන්නේ කොළඹ ජනගහනය විතරයි. ඊට පස්සේ ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකයෙන් ලංකාවේ සෑම පළාතකම සියලුම කුටුම්බ ආවරණය කිරීමක් සිදු කරලා තියෙනවා. right? යන් ඊළඟ. ඒක වෙනසක් නේ. මිල රැස් කරන මධ්‍යස්ථාන කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ හදන්න පුතේ මිල රැස් කරන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ නාගරික ප්‍රදේශ 14. කොළඹ දිස්ත්‍රික්කයේ නාගරික ප්‍රදේශ 14යි. ඊට පස්සේ ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම ප්‍රධාන නගරයේ මධ්‍යස්ථාන 3 වෙයි. හැබැයි ජාතික පාරිභෝගික මිල දර්ශකෙ හිම නෙවෙයි. හැම දිස්ත්‍රික්කයකම ප්‍රධාන නගරේ 3 පළකින් ගන්නවා. මිල ගන්න. මේ භාණ්ඩ පැසේ මිල ගණන් ටික 3 පළකින් ගන්නවා. කොළඹ පාරිභෝගික මිල දර්ශකය හදන්නේ කොළඹ දිස්ත්‍රික්කේ නාගරික ප්‍රදේශ 14යි. ජාතික පාරිභෝගික මිල දර්ශකය හදන්න හැම දිස්ත්‍රික්කයකම ස්ථාන 3කින් ගන්න. ඊළඟ ජීවන වියදම් නිරූපණය. හැබැයි පුතේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ජීවන වියදම නිරූපණය වෙන්නේ කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ
ජීවන වියදම නිරූපණය වෙන්නේ කොළඹ නාගරික ප්‍රදේශවල විතරයි. ඒතර නාගරික ප්‍රදේශයක විතර. කොළඹ පාරිභෝගික මිලදාශකයෙන් නිරූපණය වෙන්නේ නාගරික වැසියෙකුගේ ජීවන වියදම. හැබැයි සමස්ත රටට ඒක අදාළ කරන්න බෑ. දැන් අපි ගත්තොත් පුතේ කොළඹ දිස්ත්‍රික්කය ගත්තම ඒ ජීවන රටාවයි මේ ග්‍රාමීය ඔබ තමුන්නාන්සේලාගේ ජීවන රටාවයි වෙනස්. කොළඹ මිනිස්සෙක් කඩේට ගිහින් ගේන බඩු මල්ලයි ඔබ තමුන්නාන්සේලා කඩේට ගිහින් ගේන බඩු මල්ලයි වෙනස්. දැන් කොළඹ කාන්තාවක් එනකොට අපි බඩු මල්ල අරගෙන පරීක්ෂා කරලා බැලුවොත් ඒක තියෙන්නේ ටිම්බෙල් එක ටිකක් නේද? සැමන් ටින් එකයි සාඩින් ටින් එකයි සෝස් ටින් එකයි ටිම්බෙල් එක ටිකක් පැකට් ටිකක් තියෙනවා. නේ? ඒ අය උයන්නේ ගෑස් වල ගෑස් පාවිච්චි කරලා උයන්නේ නේද? වතුරත් සල්ලි වලට නේ? වතුර සල්ලි වලට කුණු ටික ගිහින් දාන්නේ සල්ලි වලට නේද? සියල්ල සල්ලි වලට. ගෙවත්තෙන් නවතින් මෙලෝ දෙයක් නෑ. සියල්ල මුදලට. නගරයකට ගිහින් මූත්‍රා කළත් ඒකට සල්ලි දෙන්න ඕනේ. නේ? නගරයකට ගිහින් මූත්‍රා කළත් ඒකට මම හිතුව වරකට රුපියල් 50ක් 20ක් වගේ ගාණක් යනවා. අවටින් කිසිම දෙයක් නෑ. නේද? එතකොට මේ මිනිස්සු සියල්ල වෙළඳපොළෙන් මිලට ගන්න. නේ? එයාගේ පාරිභෝජන රටාව වෙනස්. දැන් අපි ගත්තොත් ග්‍රාමීය ප්‍රදේශයක කෙනෙක් අපි ගත්තොත් එළමාදිනේ දරුවෙක්, දෑරංගල දරුවෙක් නේද? අපි මේ සම්බන්ධ සජීවීව සම්බන්ධ වෙලා ඉන්න දරුවෝ අතර අපි ගත්තම දියලපේ දරුවෙක් ගත්තම අරහෙන් පානදුගම ගත්තම ඔය ගම්මානවලින් බැලුවම ඒ දරුවන්ගේ ජීවන මට්ටම ගත්තොත් වතුර ටික ලිඳේ නොමිලේ. ගෑස් පාවිච්චියක් නෑ දරවලින් උයන්නේ. නේද? එළියට බහැලා වටපිටාවේ විත්තම් පලාමිටියක්, තෙල් මොයියක්, වතු මොයියක් හොයාගන්න පුළුවන්. ගොඩක් ඒ වටපිටාවේ හොයාගන්න. නේද? අපි ගත්තොත් කඩේ ගින්න බඩු මල්ල එක්කොත් හාල් ටිකක්, සීනි ටිකක්, කරෝල් ටිකක් වගේ ටිකක් තියෙන්නේ. අනිත් ඒවා ගොඩක් ඒවා අපි අවටින් හොයාගන්න. නේද? මූත්‍රා කරන්න රුපියලක වියදමක් නෑ. නේ? එළමන්තිනේ සතිර ඉන්නව නේද? කවදාවත් සල්ලි දීලා මූත්‍රා කරපු જાතියක් නෙවෙයි මේ ග්‍රාමීය පැතිවල. නේද? ඒතර ඒ පුතේ බලන්න ජීවන වියදම හාත්පසින් වෙනස්. ඒතර අපි කියන්නේ මොකක්ද? ජීවන වියදම් නිරූපණය කොළඹ පාරිභෝගික මිලදාශකයෙන් නිරූපණය වෙන්නේ නාගරික ප්‍රදේශවල තත්ත්වය. ඊට පස්සේ සමස්ත ලංකාවේ ජාතික පාරිභෝගික මිලදාශකයෙන් ග්‍රාමීය ජනගහනයද ඇතුළත් වේ. හයිලයිට් කරන්න තියන්නේ ඒකේ. ජාතික මට්ටමින් ග්‍රාමීය ජනගහනයද ඇතුළත් වේ. ග්‍රාමීය ජනගහනයද ඇතුළත් වේ. උත ඇත්තටම ගමේ ජීවත් වෙන එක වටිනේ අගනේ කියන එක අපිට දැන් දැනෙමින් තියෙනවා. ගෑස් මිල ඉහළ ගියාට අපිට ප්‍රශ්නයක් නැහැ. නේද? හරිද? ගෑස් මිල ඉහළ ගියාට අපිට ප්‍රශ්නයක් නැහැ. නේද? කිසි ප්‍රශ්න ෂේප් එකේ ජීවත් වෙන්න පුළුවන්. කොච්චර කොරෝනා දාලා කොච්චර වැහුවත් එළියට වැස්සන් ඇවිත් කොස් ගෙඩියක් පොල් ගෙඩියක් හොයාගෙන කාලා ජීවත් වෙන්න පුළුවන්. මමත් ගම දාලා යන්නේ නාත් විල ඇතරම ගමක් කියන්නත් අමාරුයි. සංවර්ධනයකින් සෑහෙන දියුණුවක් තියෙනවා. මම ආවනේ ගම දාලා යන්නේ. ඒක මගේ අර ගෙම්බි මානසිකත්වයේ දවන්න මම ගම දාලා යන්නේ. දැන් මගේ යාළුවෝ හිම ගොඩක් වෙලාවට පොඩ්ඩක් කීයක් හරි අතර එනකොට තෙලිජ්ජ විලින් මාතරින් ওই දුරපැති වලින් ඉඩම් ගන්නවා. මම හැබැයි කවදාත් එහෙම මගේ හිතේට හිතුවිල්ලක්වත් ඇවිල්ලා නැහැ. ගමෙන් පිට යෑමේ කිසිම එහෙම මානසික මට්ටමක් නැහැ. හේතුව තමයි මේ ගමේ තියෙන පහසුකම් ඔය නගරේ ඇත්තේ නැහැ. දැන් මේ පිටපැත්තට ගත්තම මම අඳුරන්නේ නැති මිනිහෙක් නෑ. නේද? කොහරි වැටලා ඉඳියොත් කවුරුත් අකලා ගෙදරට ගෙනත් දාන්න. හැබැයි ඔය නාදුරු පැත්තේ ජීවත් වෙන ඉන්නේ කොහරි වැටලා ඉඳියොත් කවුරුත් අඳුරන්නේවත් නැහැ. හරිද? ඒ ගැන හිතලා මම ගම දාලා යන්නේ මේ ගමේ තියෙන මහ විශාල ප්‍රතිලාභ ප්‍රමාණය. හුස්ම ගන්න හොඳ වාතය, ජලය නේද? අඳුරන කියන මිනිස්සු බොහොම හිතවත් මිනිස්සු ඉන්නේ. නේද? පොතත් එහෙම ගම දාලා යන්න එපා. දිනුනාට කමක් නැහැ. යන්න. ඊළඟ බාණ්ඩ පැසෙහි අයිත පාරිභෝගික අයිතම ගන්න. අන්න පුතේ වැදගත් එකක්. මොකක්ද?
කොළඹ පාරිභෝගික නිලධාරිගේ අයිතම තියෙන 392ක්. කොළඹ පාරිභෝගික නිලධාරිගේ අයිතම තියෙනවා කියද්දි පුතේ 392ක්. ඊට පස්සේ ජාතික පාරිභෝගික නිලධාරිගේ තියෙනවා 407ක්. අන්න ඒක ඉතාම වැදගත්. කොළඹ එකේ මිල භාණ්ඩ 392යි. ජාතික පාරිභෝගික නිලධාරිගේ 407යි. වැදගත් නේද? right. ඊට පස්සේ භාණ්ඩ පැසට ඇතුළත් කාණ්ඩ ගාන. ඒක පුතේ වෙනස් නෑ. දෙකේම කාණ්ඩ භාණ්ඩ කාණ්ඩ 15යි උපකාණ්ඩ 105යි. කාණ්ඩ 12යි උපකාණ්ඩ 105යි. බලන්න හොඳට. ප්‍රධාන කාණ්ඩ 12යි උපකාණ්ඩ 105යි. මුළු බර ප්‍රතිශතය බලන්න. අපිට ප්‍රධාන වශයෙන් දෙකකට බෙදලා තියෙනවා. මොකද පුතේ? ආහාර සහ ආහාර නොවන. පුතේ බලන්න. මුළු බර ප්‍රතිශතය ආහාර 28.24යි. ආහාර නොවන 71යි. මොකේද? කොළඹ පාරිභෝගික නිලධාරිගේ. කොළඹ පාරිභෝගික නිලධාරිගේ ආහාර 28යි ආහාර නොවන 71යි. ජාතික පාරිභෝගික නිලධාරිගේ ආහාර 44යි ආහාර නොවන 55යි. දැම්ම පුතේ තරු දාපු ටික විතරක් එක සැරයක් තනියම කියවන්න. තරු දාපු ටික විතරක් කියවන්න. තරු දාපු ටික විතරක් කියවන්න. තරු දාපු ටික විතරක් කොට එක සැරයක් කියවන්න. හරි. පොඩ්ඩක් මම ගන්නවා පුතේ ඔබේ කාලය පොඩ්ඩක් දැනුවත් කරන්න. දැන් පුතේ කාලය වැඩි කරලා තියෙන්නේ. කොච්චර ඉගෙනුවත් ඉතින් ඔය මෙන්න බලන්න හොඳට. මෙන්න පුතාට තියෙන ටයිම් ටික. උපරිම කාලයකට අපි දැන් වෙලා තියෙන්නේ. සෞදා 6:08යි තිය අඟහරුවාදා 6:08යි තිය පේපර් ක්ලාස් එක. හරිද? මේ සියල්ල YouTube අප්ලෝඩ් වෙනවා. යම් දරුවෙකුට බැරි නම් YouTube එකෙන් බලන්න. බදාදා 6යි තිය 11යි තිය පැය 4ක්. ඒ වගේම හවස පැය 2ක් පන්ති. සෙනසුරාදා 12යි තිය 4යි තිය අද වගේ පන්ති තියෙනවා. හරිද? රයිට්. එතකොට පුතේ ඔන්න විශාල කාලයක්. පැය 5යි පැය 6යි 6 5යි 11යි 11යි 4යි පැය 15ක් උගන්වනවා. ඉකෝන් පන්තිය පැය 15ක් උගන්වන පන්තිය. පැහැදිලිද? පැය 15ක් උගන්වන පන්තිය. මේ සතියේ. පුතේ හැබැයි මෙන්න මතක තියාගන්න. මේ මාසේ අන්තිම සතියේ නම් මෙන්න මෙහෙමයි දාලා තියෙන්නේ. මේ මාසේ අන්තිම සතියේ නම්
මෙන්න මෙහෙමයි තියෙන්නේ. සවුදාත් ජාතික ගිණුම් රිවිෂන් එක, අඟහරුවාදාත් ජාතික ගිණුම් රිවිෂන් එක, බදාදා ජාතික ගිණුම් රිවිෂන් එක, බ්‍රහස්පති සෙනසුරාදා ජාතික ගිණුම් රිවිෂන් එක. අන්තිම සතියේ ඔක්කොම දාලා ජාතික ගිණුම් රිවිෂන් එක ඉවර කරා. හරිද? රයිට්. ඔන්න ඔය ටයිම් ටික තියෙනවා පුතේ. පුතාට උපරිම කාලයක් දාලා තියෙනවා. මම හිතුවා මෙන්න මේ දෙක නම් පුතේ කට් කරගන්න එපා. පේපර් ක්ලාස් දෙකේ තාම වැදගත්. ඔබට දී ප්‍රශ්න පත්‍ර මිටි ගණන් දැන් තියෙනවා. ඒවා අපි සාකච්ඡා කරන්නයි මේ කාලේ දාලා තියෙන්නේ. පැහැදිලිද? මේ කොච්චර සාකච්ඡා කරත් ඔබ ගෙවලා ඇති 1300ක් 1300ක් ටියුට් වලට ගියාම රුපියල් 600ක් තමයි තියෙන්නේ. ඔය 600න් ඩේටා වලට Zoom එකට විදුලි බිල ගියාම රුපියල් 70ක් වගේ තමයි මට ලාභයකට තියෙන්නේ. හරිද? සාමාන්‍යයෙන් වන YouTube එකට දාලා ඔය ටික කරාම 1300ක් ගියාම ටියුට් වලට 600ක් ඉතුරු වෙනවා. ඒ 600න් වියදම් ටික ගියාම රුපියල් 70ක් වගේ තමයි ළමයෙක්ගේ පන්ති ගාස්තු විදිහට මට ඉතිරි වෙන්නේ. හරිද? රුපියල් 70ක් තමයි මෙච්චර ගන්න. අනිත් උඹ කතාක් කියන තාම මම හරිනවා ඔය එන්න කතා කියන්නේ. රුපියල් 70කට මෙච්චර මට කොහේ වැඩක් කරා අර මේ ගඩොල් වලට කර ගඩොල් නිෂ්පාදනයට සහාය වුණා නම් මේට වඩා මුදලක් හම්බ කරන්න කවන්නේ සුබ සාධන පරමාර්ථයෙන් කරන්න මේවා. හරි යන් ඊළඟ ප්‍රශ්න. සුබ සාධන පරමාර්ථයෙන් කරන්නේ කිසිම ලාභයක් මේකේ නැහැ. හොඳයි. යන් ඊළඟ. පුතේ සාමාන්‍යයෙන් ප්‍රශ්න හැදෙන්නේ මෙන්න මේක. මොනවද? සාමාන්‍යයෙන් ප්‍රශ්න හැදෙන්නේ මෙන්න මේක. දැන් මිල දර්ශක දෙක මොකක්ද? ජාතික පාරිභෝගික මිල දර්ශකයයි කොළඹ පාරිභෝගික මිල දර්ශකයයි. ජාතික පාරිභෝගික මිල දර්ශකයයි කොළඹ පාරිභෝගික මිල දර්ශකයයි සම්ප්‍රදායිකව අපි කතා කරන්නේ මෙන්න මේ ජාතික පාරිභෝගික මිල දර්ශකයේ වාසි. ජාතික පාරිභෝගික මිල දර්ශකයේ වාසි තමයි කතා කරන්නේ. මේ දෙක කම්පෙයාර් කරලා මේකේ වාසි අපි කතා කරනවා. ඔබට තියරි පොතේ දාලා ඇති ප්‍රශ්නයක් කොළඹට සාපේක්ෂව ජාතික පාරිභෝගික මිල දර්ශකයේ වාසි. හැබැයි මේ ප්‍රශ්නේ පුතේ නැවත අහන්න තියෙන සම්භාවිතාව අඩුයි. හේතුව තමයි 2018 ඇහුවා ජාතික පාරිභෝගික මිල දර්ශකයේ වාසි. කොළඹ පාරිභෝගික මිල දර්ශකයට සාපේක්ෂව ජාතික පාරිභෝගික මිල දර්ශකයේ වාසි 2018 අවුරුද්දේ. ඒ ප්‍රශ්නේ නැවත අහන්න තියෙන සම්භාවිතාව අඩුයි. පැහැදිලිද? ඒ ප්‍රශ්නේ නැවත අහන්න තියෙන සම්භාවිතාව අඩුයි. තේරුම් ගන්න. නේද? අපෙන් කොළඹ පාරිභෝගික මිල දර්ශකයට සාපේක්ෂව ජාතික පාරිභෝගික මිල දර්ශකයේ තියෙන ප්‍රවණතා වැදගත්කම මේ වෙනකොට අහලා තියෙනවා. ඒක නැවත ඇහිීම සම්බන්ධව ප්‍රශ්නයක් තියෙනවා. 18 ඉඳලා 21 වෙනකොට නැවත ඕක අහන්න. අපි පුතේ ප්‍රශ්නේ ඒ ප්‍රශ්නෙට උත්තරේ තියරි පොතේ දාලා තියෙනවා. ඕනනම් කියවන්න. හැබැයි ඒක අහන්න තියෙන සම්භාවිතාව අඩුයි. අපි ඉගෙන ගමු පුතේ අද ජාතික පාරිභෝගික මිල දර්ශකයට සාපේක්ෂව කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ තියෙන වාසි. ජාතික පාරිභෝගික මිල දර්ශකයට සාපේක්ෂව කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ තියෙන වාසි. ප්‍රබලතා. සාමාන්‍යයෙන් පුතේ අපි ඉගෙන ගන්නේ මෙච්චර කල් ඉගෙන ගත්ත කරුණ තමයි ඕක. හැබැයි ඕක මේ මොකද්ද? අපි කොළඹට සාපේක්ෂව ජාතික පාරිභෝගික මිල දර්ශකයේ වාසි තමයි යන්නේ. කතා කරන්නේ. සාම්ප්‍රදායික කරුණේ. හැබැයි ඒක 2018 යහලන්නේ. ආයේ ඒක අනිත් පැත්තට අහන්න තියෙන කාලයේ සම්භාවිතාව අඩුයි. අපි ඉගෙන ගමු පුතේ අද ජාතික පාරිභෝගික මිල දර්ශකයට සාපේක්ෂව
කොළඹ පාරිභෝගික මිලදර්ශකයේ තියෙන වාසි ප්‍රබලතා. දෙවෙනි දෙකේ එක ප්‍රශ්නය උඩින් මෙන්න මේ පොඩ දාගන්න. දෙකේ එක ප්‍රශ්නය උඩින් මෙන්න මේ පොඩ දාගන්න. හරි. කතා කරමු. පළවෙනි ඡේදය කිව්වා. පළවෙනි ඡේදය කිව්වා. පළවෙනි ඡේදය කිව්වා. කොළඹ පාරිභෝගික මිලදර්ශකය යනු 2013 පදනම් වර්ෂයට සාපේක්ෂව කොළඹ දිස්ත්‍රික්කයේ නාගරික කුටුම්බ ජනතාව පොදුවේ මිලදී ගනු ලබන පාරිභෝගික භාණ්ඩ හා සේවා පැසක සාමාන්‍ය මිල වෙනස් වීම වයින් දර්ශකය. ඉස්සරහින් ලියන්න පුතේ. ඒ ඡේද ළඟ ඉරි කැලක් ගහලා යන්නේ. කෝපාමීදා නිර්වචනය. ඔය පළවෙනි ඡේදය තියෙන්නේ මොකද්ද? කෝපාමීදා නිර්වචනය. නිර්වචනය. එතන ඉරි කැලක් ගහලා යන්න පුතේ පළවෙනි ඡේදයට නිර්වචනය. निर्वचन निर्वचन या දෙවෙනි ඡේදය ජාතික පාරිභෝගික මිල දර්ශකය 2013 පදනම් වර්ෂයට සාපේක්ෂව සෑම පළාතකම සියලුම ගෘහමීක මිල දමන භාණ්ඩ හා සේවා පැසක මිල වෙනස් වීම වයින් දර්ශකයයි. මේ ජාත්‍යන්තරව පිළිගත් මිල දර්ශකයයි. එතන ලියන්න දෙවෙනි ඡේද ළඟ ජාතික පාරිභෝගික මිල දර්ශකයේ නිර්වචන. ජාපාමීදා නිර්වචන. ජාපාමීදා නිර්වචන. හරිද? right. එහෙනම් පළවෙනි ඡේදේ කෝපාමීදා නිර්වචනය. කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ නිර්වචනය. දෙවෙනි ඡේදේ ජාතික පාරිභෝගික මිල දර්ශකයේ නිර්වචනය. තුන්වෙනි ඡේදේ කියවන්න. තුන්වෙනි ඡේද කියන්නේ මෙන්න බලන්න තියෙනවා. ජාතික පාරිභෝගික මිල දර්ශකයේ ජාතික මට්ටම නියෝජනය වන ලෙස. හයිලයිට් කරා. ජාතික මට්ටම නියෝජනය වන ලෙස. කොළඹ පාරිභෝගික මිල දර්ශකය නාගරික ජනතාව නියෝජනය වෙන ලෙස තෝරාගෙන ඇත. හයිලයිට් කරන්න පුතේ. කොළඹ පාරිභෝගික මිල දර්ශකය නාගරික ජනතාව නියෝජනය වෙන ලෙසත් ජාතික මිල පාරිභෝගික මිල දර්ශකයේ ජාතික මට්ටම නියෝජනය වෙන ලෙසත්. හයිලයිට් කරන්න. ජාතික මට්ටම නියෝජනය නාගරික ජනතාව නියෝජනය. පුතේ ඒ ඡේද ළඟ ලියන්න වෙනස. ওই ඡේද තියෙන වෙනස. පළවෙනි එක කෝපාමීදා නිර්වචනය, දෙවෙනි එක ජාපාමීදා නිර්වචනය, තුන්වෙනි ඡේදෙන් තියෙන්නේ වෙනස. දැන් පුතේ ඉතුරු ඉරි කෑලි 4 ඔහොම කොක්මාට් එකක් දාලා ලියන්න. කෝපාමීදාහි ප්‍රබලතා. ඉතුරු ඉරි කෑලි 4 ඔහොම සංගල වරහණක් දාලා ලියන්න. කෝපාමීදාහි ප්‍රබලතා. කෝපාමීදාහි ප්‍රබලතා. තේරෙනවද උත්තරය දිච්චයි? කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ ප්‍රබලතා.
පුතේ මෙන්න මේකයි සිද්ධිය. මෙන්න මේකයි සිද්ධිය. මේ ග්‍රාමීය ජනතාව සහ නාගරික ජනතාව අතර මේ පාරිභෝජන රටාව හාත්පසින් වෙනස්. මම ඉස්සෙල්ලා කරගුවේ. කොළඹ මිනිස්සුන්ගේ ජීවන රටාව සහ භාණ්ඩ හා සේවා පැස සහ මේ සෙසු ප්‍රදේශවල මිනිස්සුන්ගේ ජීවන රටාව වෙනස්. එතකොට උදාහරණයක් ගත්තම මම දවසක් එළමම එනවා. එළමල් දෙනී පැත්තේ දරුවෝ ඊට පස්සේ ඇවිල්ලා දෑරංගල කිරිවැල් කැලේ දරුවෝ ඊට පස්සේ අර පැත්තෙන් ගියාම කොහෙද දියලපේ පැත්තේ අය උදේට මිනිස් කූඩයක් අරගෙන යනවා කැලේට පළවැල නෙලාගෙන. උදේට අර කූඩ තියෙන්නේ නං අර කූඩ තියෙන්නේ ඒ කූඩයක් අරගෙන උදේ 6ට 4ට යනවා කැලේට. එළමල් දෙනී කැලේට අපේ සාමාන්‍ය දකින්න දර්ශන වෙනවා. ඒ මිනිස්සු කැලේට රිංගලා ගඩාගිරි ටිකක් ඒ වගේ දේවල් ටිකක් කඩාගෙන එනවා. පෝස්ට් ටිකක් ඔය මොනවා හරි ගඩාගිරි ටිකක් කඩාගෙන එනවා. 6-7 වෙද්දී ආයේ කැලෙන් එළියට එනවා. ඒකෙන් තමයි ගේම ගහන්න තනිකර දවසේ. පුතේ බලන්න එතකොට හැබැයි නාගරික මිනිසුන්ට එහෙම කිසිම chance එකක් නැහැ. සියල්ල අත්පිට මුදලට. එහෙනම් පුතේ මේ නගර මිනිස්සුන්ගේ ජීවන රටාවයි පිට පළාත්වල මිනිස්සුන්ගේ ජීවන රටාවයි හාත්පසින් වෙනස්. හාත්පසින් වෙනස්. එතකොට මේ සෙසු පළාත්වල ඉන්න ග්‍රාමීය පළාත්වල ඉන්න මිනිස්සුන්ගේ දත්ත අරගෙන මිල දර්ශකයක් හදලා කොළඹ දිස්ත්‍රික්කයට ආදේශ කරන්න ගියොත් වැරදි. නාගරික මිනිස්සුන්ට ආදේශ කරන්න ගියොත් වැරදි. ඇයි ගමේ කාට වතුර ටික නිකන්, දර ටික නිකන්, කේල් මොය නිකන්, ගඩාගෙඩි නිකන්, පොත්තෙල් පොල් නිකන් නේද? කිසිම ගොඩක් දේවල් නිකන්. එයාගේ පාරිභෝජන රටාවක් වෙනස්. හැබැයි නාගරිකවුන්ගේ සියල්ල මුදලට ඒ ජීවන රටාව වෙනස්. ඔයක දැන් අපි සසුදමින් යමු. පළවෙනි කෑල්ල. කොළඹ පාරිභෝගික මිල දර්ශකය මගින් නාගරික පළවෙනි ඇතරම ප්‍රබලතාවල පළවෙනි කෑල්ල. කොළඹ පාරිභෝගික මිල දර්ශකය මගින් නාගරික මට්ටමින් වියදම් රටා නිරූපණය කරයි. ජාතික පාරිභෝගික මිල දර්ශකයේ ජාතික මට්ටමින් වියදම් රටා නිරූපණය කරයි. නාගරික ප්‍රදේශවලට වඩා ග්‍රාමීය ප්‍රදේශවල ජීවන රටා විෂමතාව වැඩි බැවින් සාපේක්ෂව කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ මිල ප්‍රවණතා හොඳින් පිළිබිඹුකේ. එහෙනම් මතක තියාගන්න මිල ප්‍රවණතාව හොඳින් පේන්නේ මොකද? ජාතික පාරිභෝගික මිල දර්ශකයෙන් නෙවෙයි කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙන්. හේතුව මේ පාරිභෝජන රටාව වෙනස්. මේ ග්‍රාමීය ප්‍රදේශවල අය මුදලට භාණ්ඩ ගන්න ප්‍රමාණය මේ නොමිලේ පාවිච්චි කරන විශාල භාණ්ඩ ප්‍රමාණයක් තියෙනවා. තේරුම් ගන්න. එතකොට නාගරිකයා තමයි සියල්ල වෙළඳපොලෙන් ගන්න. කොළඹ මිනිස්සු තමයි පුතේ සියල්ල වෙළඳපොලෙන් ගන්න. අපි දැකනේ කොරෝනා කාලේ ලොක්ඩවුන් වෙනවත් එක්ක මේ මිනිස්සු ටික හම්බෙන්න නන්නත්තර වුණා. මිනිස්සු ආවේගශීලීව පාරට ආවා. ඇයි? ඒ මිනිස්සුන් සියල්ල වෙළඳපොලෙන් මිලට ගත්ත මිනිස්සු. හැබැයි මේ ග්‍රාමීය ජනතාව ලොක්ඩවුන් කරයි කියලා සතපහකට ගණන් ගත්තේ නෑ. නේද? ඒ මිනිස්සුන්ට ඕතරම් වත්ත පිටින් වට පිටාවෙන් හොයා ගන්න ආහාර දේවල් තියෙනවා. අන්න පුතේ වෙනස. එහෙනම් හයිලයිට් කරන්න පුතේ මෙන්න මේ වචනේ. නාගරික ප්‍රදේශවලට වඩා ග්‍රාමීය ප්‍රදේශවල පාරිභෝජන හා ජීවන රටා විෂමතාව වැඩි බැවින් අන්න ඒක හයිලයිට් කරන්න. නාගරික ප්‍රදේශවලට වඩා ග්‍රාමීය ප්‍රදේශවල පාරිභෝජන රටාව ජීවන රටා විෂමතාව වැඩි බැවින් අන්න ඒ වචන හයිලයිට් කරන්න. සාපේක්ෂව කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ ජීවන මිල ප්‍රවණතා හොඳින් පිළිබිඹුකේ. එහෙනම් පුතේ සියල්ල වෙළඳපොලෙන් ගන්න කොළඹ නාගරික ජනතාවගේ දත්ත එකතු කරලා හදන මේ කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ පුතේ වඩා හොඳින් මිල විචලනයන් නිරූපණය වෙනවා.
මේ ගම්වල ඉන්න එව් කඩවල් වලින් ගන්න ප්‍රමාණය ඉතාම අඩුයි. තේරුණා නේද? රයිට්. හොඳයි. යන් ඊළඟ ආහාරවල ඊළඟ තරු බලන්න. ආහාරවල මිල ප්‍රවණතා කොළඹ පාරිභෝගික මිල දශකයේ වඩා හොඳින් නිරූපණය කරයි. මක් නිසාද? ග්‍රාමීය ප්‍රදේශවල ඇතැම් ආහාර තමන් විසින්ම නිපදවා ගැනීම බහුලව සිදුවේ. මම අර කිව්වේ පළවැල නෙලන්න යනවා තාම. නේද? පළවැල නෙලා ගන්න යනවා. කූඩෙත් තරම්. අන්න ඒ කතාව කියන්නේ. බලන්න. ආහාරවල මිල ප්‍රවණතා කොළඹ දිස්ත්‍රික්කයේ මිල දශකයේ වඩා හොඳින් නිරූපණය කරයි. ඇයි? සියල්ල කඩේ. මක් නිසාද? ග්‍රාමීය ප්‍රදේශවල ඇතැම් ආහාර තමන් විසින් නිපදවා ගැනීම බහුලව සිදුවේ. අර තමන් විසින් නිපදවා ගන්න ආහාර ගොඩක් තියෙනවනේ. වත්ත පිටියේ එළවලු ටිකක්, පළතුරු ටිකක් හදා ගන්න, කෙහෙල් කැණක් තියෙන, කුකුලේ බිත්තරයක් තියෙනවා. නේද? මේ නිසා ආහාර වෙළඳපොළ මිල ප්‍රවණතා හොඳින් නිරූපණය වන්නේ කොළඹ පාරිභෝගික මිල දශකයේ ඔස්සේ. එහෙනම් පුතේ ගමේ උන් ආහාර බහුතරය ගොඩක් ආහාර ගෙවත්තේ හදා ගන්න මට්ටමටපත් වෙනවා. පොල් ගෙඩිය කඩා ගන්න, කොස් ගෙඩිය කඩා ගන්න. හැබැයි නාගරික එකා තමයි සියල්ල වෙළඳපොලෙන් ගන්නෙ. ආහාරවල මිල විචලනයන් හොඳින් පේන්නේ මොකෙන්ද? කොළඹ පාරිභෝගික මිල දශකයේ. ඊළඟ බලන්න. කොළඹ පාරිභෝගික මිල දශකයේ ආහාර පැසෙහි සාපේක්ෂව අඩු වීම නිසා සැපයුම් කම්පන මිල විචලනතාවන් අඩුවෙන් නිරූපණය වේ. පොඩ්ඩක් මිල වෙනස බලන්න යන්න. එහා පැත්තට යන්න. බර තැබීම් බලන්න. කොළඹ එකේ ආහාර කීයද? 28යි. ආහාර නොවන කීයද? 71යි. අනිත් පැත්තට බලන්න කලින් පිටුවට. කොළඹ ආහාර 28යි ආහාර නොවන 71යි. ජාතික එකේ ආහාර 44යි ආහාර නොවන 55යි. එතකොට පුතේ මේ ආහාර අයිතම තමයි නිතර විචලනය වෙන්නේ. එළවලු, හාල් වගේ දේවල් තමයි පුතේ නිතර විචලනය වෙන්නේ. එතකොට කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ දැඩි මිල විචලනයන්ට හේතු වන ආහාරවලට තියපු බර අඩු. කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ දැඩි විචලනයන්ට හේතු වන ආහාරවලට තියපු බර අඩු. ඒතර සමස්ත මිල දර්ශකයේ විචලනය අඩු. හරිද? මේ අගයන් පුතේ වෙනස් වෙන්නේ නැහැ. දරුවෙක් අහනවා මේක අවුරුද්දෙන් අවුරුද්දට වෙනස් වෙනවද? මේ බර තැබීම අගෙන් අවුරුද්දෙන් අවුරුද්දට වෙනස් වෙන්නේ නැහැ පුතේ. ඊළඟ අවසාන කාරණාව. කොළඹ පාරිභෝගික මිල දර්ශකය වගේ සැබෑ උද්දමනය හා උද්දමන අපේක්ෂා අතර සම්බන්ධතාව සාපේක්ෂව වඩා හොඳින් නිරූපණය වේ. ඇත්තටම පුතේ කොළඹ මිනිස්සු තමයි සියල්ල වෙළඳපොලෙන් අරගෙන යන්නේ. ඒ මිනිස්සුන්ගේ මිල විචලනයෙන් තමයි පුතේ සැබෑ මිල විචලනයන් අපිට හඳුනා ගන්න පුළුවන්. පැහැදිලිද? ඔන්න එනම් පුතේ කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ තියෙන ප්‍රබලතා ටික අපි සාකච්ඡා කරා. හරිද? සාකච්ඡා කරා. ඒතර අවසාන වශයෙන් අපිට නිගමනයකට එන්න පුළුවන් මේ පැතිකඩ අනුව බලන්න. මොකක්ද? සියල්ල වෙළඳපොලෙන් මිලට ගන්න නාගරික ජනතාවගේ මිල ගණන් අරන් හදපු කොළඹ පාරිභෝගික මිල දර්ශකය තමයි වඩා සුදුසු මේ කියන විදිහට. හරිද? රයිට්. ඒතර අපිට තර්කයක් නෑ පුතේ. දැන් දර්ශක දෙකක් තියෙනනේ. ග්‍රාමීය මිල මට්ටමනොත් ඇතුළත් කරපු ජාතික පාරිභෝගික මිල දර්ශකයේ තියෙනවා. නාගරිකවුන්ගේ වෙනම මිල ගණන් ඇතුළත් කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ තියෙනවා. ඒතර නාගරික ජනතාව සම්බන්ධයෙන් යම් තීරණයක් ගන්න අපිට කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ දත්ත පාවිච්චි කරන්න පුළුවන්. ග්‍රාමීය ජනතාවත් ඇතුළත් සමස්ත රට අදාළව යමක් ගන්න අවශ්‍ය නම් ජාතික පාරිභෝගික මිල දර්ශකය ගන්න පුළුවන්. මේ දෙකම අපිට අවශ්‍යයි. මේ දෙකම අපිට ප්‍රයෝජනවත්. අපි අර මේකට වඩා මේකේ වාසි මේකට වඩා මේකේ වාසි කියලා කිව්වට මේ දෙකම අපිට ප්‍රයෝජනවත්. නාගරික ජනතාවගේ ජීවන වියදම සම්බන්ධ තොරතුරක් ගන්න ඕන නම් කොළඹ පාරිභෝගික මිල දර්ශකය ගන්න. ග්‍රාමීය ජනතාවත් ඇතුළත් සමස්ත රටේ මිල ගණන් පිළිබඳ අදහසක් ගන්න ඕන නම් ගන්න මොකක්ද? ජාතික පාරිභෝගික මිල දර්ශකය. මම අහනවා පුතාගෙන් ප්‍රශ්නයක්. ලංකාවේ නිල මිල දර්ශකය මොකක්ද? ලංකාවේ නිල මිල දර්ශකය මොකක්ද? අර වල්පල් මැසේජ් කරනකොට ඕම් ප්‍රශ්නයක් අහුවම බෑ. ලංකාවේ නිල මිල දර්ශකය මොකක්ද? නිල මිල දර්ශකය වෙන්නේ පුතේ
නිල මිල දර්ශකය වෙන්නේ. මේ දෙකෙන් මොකක්ද නිල එක? ජාතික පාරිභෝගික මිල දර්ශකය. පොඩ සයිඩ් එකේ දාන්න තේ. නිල මිල දර්ශකය ජාතික පාරිභෝගික මිල දර්ශකය. නිල මිල දර්ශකය ජාතික පාරිභෝගික මිල දර්ශකය. හොඳයි. යා අපි යනවා පුතේ ඊළඟ මොකක්ද? නිෂ්පාදකයන්ගේ මිල දර්ශකය. අපි යනවා ඊට පස්සේ මොකක්ද පුතේ? නිෂ්පාදකයන්ගේ මිල දර්ශකය. හරිද? right. නිෂ්පාදකයන්ගේ මිල දර්ශකය. ඉස්සර තිබුණා පුතේ මිල දර්ශකයක් තොග මිල දර්ශකය කියලා. මම දරුවෙක් මේ මැසේජ් එකක් දාපු නිසා මම මතක් කරන්නේ. ඉස්සර තිබුණා මිල දර්ශකයක් මොකද නම? තොග මිල දර්ශකය කියලා. ඒ තොග මිල දර්ශකය වෙනුවට තමයි හඳුන්වලා දුන්නේ මොකක්ද? නිෂ්පාදකයන්ගේ මිල දර්ශකය. තොග මිල දර්ශකය වෙනුවට තමයි හඳුන්වලා දුන්නේ මොකක්ද? නිෂ්පාදකයන්ගේ මිල දර්ශකය. අමතර දැනුමට එතන උඩින් පොඩ්ඩක් ලියන්න පුතේ. පෙර පැවති තොග මිල දර්ශකය වෙනුවට නිෂ්පාදකයන්ගේ මිල දර්ශකය හඳුන්වා දී ඇත. පෙර පැවති තොග මිල දර්ශකය වෙනුවට නිෂ්පාදකයන්ගේ මිල දර්ශකය හඳුන්වා දී ඇත. පෙර පැවති තොග මිල දර්ශකය වෙනුවට නිෂ්පාදකයන්ගේ මිල දර්ශකය හඳුන්වා දී ඇත. මෙන්න මේක අපිට කතාව. මොකක්ද මේ නිෂ්පාදකයන්ගේ මිල දර්ශකය කියන්නේ? Producers Price Index නිෂ්පාදකයන්ගේ මිල දර්ශකය. මොකක්ද මේ නිෂ්පාදකයන්ගේ මිල දර්ශකය කියන්නේ? අපි බලමු. පාරිභෝගික මිල දර්ශක, නිෂ්පාදකයන්ගේ මිල දර්ශක. මේ අහන්න පුතේ උත්. මෙන්න ඉන්නවා පුතේ නිෂ්පාදකය. මෙන්න ඉන්නවා නිෂ්පාදක. මෙන්න ඉන්නවා නිෂ්පාදක. හරිද? පුතේ නිෂ්පාදකයා කර්මාන්ත ශාලාවෙන් භාණ්ඩය දෙනවා රුපියල් 100ක්. දැන් අපි කියන්නේ කර්මාන්ත ශාලාවට ගියොත් අපිට භාණ්ඩය ගන්න පුළුවන් රුපියල් කීයද? 100. ඒක මොකද්ද පුතේ? නිෂ්පාදකයාගේ මිල. අන්න නිෂ්පාදකයා කර්මාන්ත ශාලාවෙන් එළියට දෙන මිල නිෂ්පාදකයාගේ මිල. නිෂ්පාදකයාගේ මිල. හැබැයි ඉතින් නිෂ්පාදකයාගේ මිලට ගන්න පුළුවන් ඒ කර්මාන්ත ශාලාව අවටයට විතර. කර්මාන්ත ශාලාවට ගිහිල්ලා විතර. එහෙම අපි සාමාන්‍ය කර්මාන්ත ශාලාවට ගිහින් භාණ්ඩ ගන්න නැහැ. ඔය ගමේ බේකරියට ගිහින් පාන් ගෙඩියක් ගත්තොත් මිසක්. ඊට පස්සේ පුතේ මෙන්න මේ භාණ්ඩ ටික ගන්නවා කවුද? තොග වෙලෙන්ද. තොග වෙලෙන්ද. තොග වෙලෙන්ද ගන්න. තොග වෙලෙන්දාරම් පුතේ මිල යා විකුණන රුපියල් 120යි. කාටද විකුණන්නේ? සිල්ලර වෙලෙන්ද. සිල්ලර වෙලෙන්ද ගන්න. තව අතර මෙහා ඊතර ඉන්න. සිල්ලර වෙලෙන්ද. සිල්ලර වෙලෙන්ද පුතේ පාරිභෝගිකයට දෙනවා කීයද? 150 ගානේ. ඔන්න පාරිභෝගිකයා ගන්නේ කීයද? 150. මෙන්න මේ මිලට කියනවා පුතේ පාරිභෝගික මිල. මේ මිලට කියන්නේ මොකක්ද? පාරිභෝගික මිල. තාම මේ අතර ඉන්න මම ගත්තේ තොග වෙලෙන්දයි සිල්ලර වෙලෙන්දයි විතරයි. තව කවුද පුතේ ඉන්නේ අතරමැදිව මට කියන්නේ? ඔය ව්‍යාපාරාධනය කරන අය. නිෂ්පාදකයාත් පාරිභෝගිකයාත් අතර අතරමැදිව ඉන්නේ මට කියන්නේ. ප්‍රවාහනකරු. ඒජන්සි කාර්යය. ඒජන්සිනේ දැන් ඔය ගොඩක් වෙලාවට ඒජන්සි වල නිපෙදෙන්නේ. පුතා අපි දැකලා තියෙන මෙල්බර්න් ඒජන්සි එහෙම දැකලා තියෙනවනේ. ඒජන්සි කියන. නියෝජිතයෝ. තොග වෙලෙන්දුයි. සිල්ලර වෙලෙන්දුයි. නේ? ඔව්. මේ අතර ඉන්නේ මට කියන්නේ අතරමැදිව. නියෝජිතයා, තොග වෙලෙන්දා, ප්‍රවාහනකරු, සිල්ලර වෙලෙන්දා නේද? ඔය අය. හරිද? right. එතකොට පුතේ
මෙන්න මේ මෙතෙක් වෙලා කතා කරපු හෝ පා මී දා කොළඹ පාරිභෝගික මිල දර්ශකයයි ජා පා මී දා ජාතික පාරිභෝගික මිල දර්ශකයයි දෙකම පුතේ මේ බලන්න පාරිභෝගික මිල දර්ශක ඔය දෙක හදන්න දත්ත ගත්තේ මෙතන ඔය දෙක හදන්න දත්ත ගත්තේ මෙතන හැබැයි පුතේ නිෂ්පාදක මෙතන ආණ්ඩුවට ඕන මේ මෙතන මිල එද්දි පුතේ 150ට එද්දි කාගේ මිල ආපද එකතු වෙලා තියෙන්නේ අතරමැදියන්ගේ ක්‍රියාකාරීත්වය ඇඩ් වෙනවා අතරමැදියෝ සෙට් වෙනවා ඒතර ආණ්ඩුවට ඕන වුණා පුතේ මේ ජනලේඛන සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට ඕන වුණා මේ අතරමැදියෝ නැතිව නිෂ්පාදකයන්ගේ මිල විචලනයන් මනින්න ඕන වුණා ඉස්සර නම් ඔකම යන්නේ තොග මිල දර්ශකේ. ඒතර අතරමැදියෝ නැතුව හරි අතරමැදියෝ නැතුව නිෂ්පාදකයන්ගේ මට්ටමේ මිල ගණන් වල විචලනයන් මනින්න හැදුවා පුතේ මෙන්න මෙතනින් මිල ගණන් අරගෙන නිමිදා නිෂ්පාදකයන්ගේ මිල දර්ශකය. තේරෙනවද පුතේ? පාරිභෝගික මිල දර්ශක හදන්න මෙතනින් ගන්න. නිෂ්පාදකයන්ගේ මිල දර්ශකය හදන්න මෙතනින් ගන්න. right? එතන පුතේ උඩින් දාන්න. ඔතන උඩින් ලස්සනට මේක දාගන්න. පුතට ප්‍රශ්නයක් තියෙනවද? ප්‍රශ්නයක් තියෙන වල්පල් නෙවෙයි පුතේ. මැසේජ් එකක් දාන්න. නීතිමත යවන්න පුළුවන් ක්‍රම තියෙනවා. සාධක වෙන්න පුළුවන් වීඩියෝ එක පුතේ හෙට උදේ ඉරිදා මට අනිවාර්ය දවස ඉරිදා උදේ තමයි සකස් කරලා දාන්නේ. හරිද? සාධක වෙන්න පුළුවන් වීඩියෝ එක හෙට උදේ හදලා හෙට හවස අප්ලෝඩ් කරනවා. ළමයිගේ නිදිමත යවන්න ක්‍රම තියෙනවා. අහගන්නේ මමකට. එක සින්දු වගේ දේවල් දාන්න පුළුවන්. දෙවෙනි එක තමයි ළමයා කේන්ති ගැස්සවීම. කේන්ති ගින් ඉන්නකොට නිදිමත යනවා. ක්‍රම මේ ඔයා ටියුෂන් එකක් පකරන දවසක මේ අල්ලගන්න. ඒක තමයි සින්දු කියලා ඔය වගේ කියන ඒවා ඒ වගේ දේවල්. ඒක තමයි ළමයා කේන්ති ගස්සනවා. ළමයා තරහ ගැස්සුවම තරහට නිදිමත යනවා. තේරෙන්නේ? තරහ ගැස්සවීමත් ළමයා මොකක්ද කියන්නේ? වචනයක් කියනවා හරියට. ළමයා නිකන් අර මේ කේන්තියටපත් කරා. සියල්ල YouTube දානවා. ඔක්කොම YouTube දානවා. මෙච්චර කල් දාපු කී දැන් මාස දෙකක තුනක ඉඳන් ඔක්කොම දානවා. තමයි දැන් වීඩියෝ 100 ගණක් 120 ගණක් තියෙනවා. පුතට මං කිව්වා නේද? පිටු 80ක CR පොතක් ගෙනත් තියාගන්න. අර මුදල් බැවීම කියලා පොඩි කොටසක් තියෙන පැය 4ක 3ක 4ක. පිටු 80ක CR පොතක් ගෙනත් තියාගන්න. මේ මාසේ මං අර පොඩි කෑලි ටිකක් කරනවා. විනිමය අනුපාතය, මුදල් මැවීම, ඒ වගේ පොඩි කෑලි ටිකක් කරනවා. පිටු 80ක CR පොතක් ගෙනත් තියාගන්න කියලා මම කිව්වා මං හිතේ. කිව්ව නේද? ඔව් WhatsApp message එක දානවා. ලබන සතියේ වෙද්දී පිටු 80ක CR පොතක් ගෙනත් තියාගන්න ඔය පොඩි ඒවා කරා.
ඔයා ඔන්ලයින් පන්තිවලට එන්න පුතා. හරිද එන්න. බැරිම ළමයෙක් ඉන්නවා විතරක් YouTube බලන්න. ඔන්ලයින් ක්ලාස් එන්න නැතුව. හරි. යම් ගණනය කරමු. කියවන්න පුතේ නිර්වචනය. උඩ එනවා. නිෂ්පාදකයන්ගේ මිල දර්ශකයේ නිර්වචන තියෙන පුතේ. පොඩ්ඩක් එතෙන්ට යන්න කියවන්න. නිෂ්පාදකයන්ගේ මිල දර්ශකයේ යනු හරිද? right. නිෂ්පාදකයන්ගේ මිල දර්ශකය. එතකොට පුතේ මතක තියාගන්න කෙලින්ම නිෂ්පාදකයන්ගේ මිල දර්ශකයේ හදන්න මිල ගණන් ගන්නේ කර්මාන්ත ශාලාවලින් එළියට දාන මිල. නැත්නම් අතරමැදිව අත ගහන්න පෙර මිල ගණන් අරගෙන. කියනමෙන්න නිෂ්පාදකයාගේ මිල දර්ශකය යනු දේශීය නිෂ්පාදකයන්ට ගේ කියලා තියෙන පුතේ ගේ කපලා ට කරගන්න. නිෂ්පාදකයන්ට භාණ්ඩ හා සේවා සඳහා ලැබෙන සාමාන්‍ය මිල ගණන් වල විචලනයන් මැනීම සඳහා භාවිතා කරන මිල. බලන්න නිෂ්පාදකයන්ට ලැබෙන මිල කීයද? 100යි. අන්න ඒ කියන්නේ. මේ 130 150 මිල නිෂ්පාදකයන් ලැබෙන්නේ නැහැනේ. තනිකර 50ක් කාටද පුතේ? අතරමැදියන්ට. අතරමැදියන්ට. ତොර නිෂ්පාදකයට ලැබෙන්නේ මොකක්ද? මෙන්න මේ මිල. එහෙනම් ආයෙත් බලන්න නිර්වචනේ. දේශීය නිෂ්පාදකයන්ට ලැබෙන භාණ්ඩ හා සේවා සඳහා ලැබෙන සාමාන්‍ය මිල ගණන් විචලන මැනීමට පාවිච්චි කරනවා. මෙන්න පුතේ ලක්ෂණ ටික කියනවා. ගණනය කරන ආයතනයේ ජන ලේඛන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව. ඒවා වෙනසක් නෑ පුතේ. සියල්ල හදන්නේ ජන ලේඛන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව. පදනම් වර්ෂය 2013. පදනම් තොරතුරු මූලාශ්‍රය 2013 අවසාන කාර්තුවේ පවත්වන ලද සංගණනය. භූගෝලීය ප්‍රදේශය ලංකාව. මේකත් ලංකාවම ආවරණය කරනවා. ඊළඟ ආවරණය කරන ශේෂ්ත්‍ර තුනකින් highlight කරන්න පුතේ. කුෂිකර්මාන්තය, කර්මාන්ත, උපයෝගීතා. ශේෂ්ත්‍ර තුන මොකක්ද highlight කරන්නේ? කුෂිකර්මාන්තය, කර්මාන්ත, උපයෝගීතා. කුෂිකර්මාන්තය, කර්මාන්ත, උපයෝගීතා. කුෂිකර්මාන්තයේ යටතේ කුෂි නිෂ්පාදන 161ක් තියෙනවා. කුෂිකර්මාන්තයේ යටතේ කුෂි නිෂ්පාදන 161ක් තියෙනවා. කුෂිකර්මාන්තයේ යටතේ කුෂි නිෂ්පාදන 161ක් තියෙනවා. කර්මාන්තයේ යටතේ උපාංශ 13ක් තියෙනවා. උපයෝගීතා කියන්නේ මෙන්න මේ දෙක පුතේ. මොකද්ද? විදුලියයි ජලයයි. විදුලියයි ජලයයි. ආයෙ බලන්න. කුෂිකර්මාන්තයේ පුතේ කුෂි නිෂ්පාදන 161ක් ගන්න. මේ දර්ශකයට. ප්‍රධාන ශේෂ්ත්‍ර තුනකින් ගන්නවා. ප්‍රධාන ශේෂ්ත්‍ර තුනකින් ගන්නවා. කුෂිකර්මාන්තයේ යටතේ ගන්නවා පුතේ කුෂි නිෂ්පාදන 161ක්. කර්මාන්තයේ යටතේ ගන්නවා උපාංශ 13ක්. උපයෝගීතා යටතේ තියෙනවා පුතේ විදුලිය සහ ජලය. එහෙනම් ආයෙ බලන්න හොඳට. කුෂිකර්මාන්තයේ යටතේ කුෂි නිෂ්පාදන 161ක් ගන්න. කර්මාන්තාංශය යටතේ උපාංශ 13ක ඒව ගන්න. කර්මාන්තාංශෙත් නැවත උපාංශ 13කට බෙදලා ගන්න. උපයෝගීතා යටතේ මොනවද පුතේ ගන්න? විදුලියයි ජලයයි. එහෙනම් මතක තියාගන්න පුතේ ආවරණය කරන ශේෂ්ත්‍ර තුනයි. කුෂිකර්මාන්තය, කර්මාන්ත, උපයෝගීතා. කුෂිකර්මාන්තය යටතේ උපාංශ 160. කුෂිකර්මාන්තය යටතේ ආයතන 161ක්. කර්මාන්තය යටතේ උපාංශ 13ක්. උපයෝගීතා යටතේ දෙකක් ගන්න. මොකද? විදුලියයි ජලයයි. කාණ්ඩ ගණන 16කි. කාණ්ඩ කීයකට බෙදනවද? 16යි. කුෂිකර්මාන්තයක කාණ්ඩයක්. කර්මාන්ත කාණ්ඩ 13යි. උපයෝගීතා කාණ්ඩ 2. ඔක්කොම කාණ්ඩ 16යි. කුෂිකර්මාන්තයක කාණ්ඩයයි. කර්මාන්ත 13යි. උපයෝගීතා 2යි. පුතේ තරුවක් දාගන්න
නිෂ්පාදකයාගේ මිල දර්ශකය ගණනය කිරීමේ වැදගත්කම. නිෂ්පාදකයාගේ මිල දර්ශකය ගණනය කිරීමේ වැදගත්කම. දැන් පුතා කල්පනා කරන්න තේරෙනවා ඇති මොකක්ද මේ එක මිල දර්ශකයක් හදන්න නැතුව මේ විවිධ මිල දර්ශක පාවිච්චි කරන්නේ. එක මිල දර්ශකයක් හදන්නේ නැතුව මිල දර්ශක හතරක් හදන්නේ. පුතේ මේවායි විවිධ ප්‍රයෝජන තියෙනවා. මම කියන්නේ ජාතික පාරිභෝගික මිල දර්ශකය විතරක් තියාගන්න නැතුව කොළඹ එක හැදුවේ. කොළඹ එක හැදුවේ කොළඹ නාගරික ජනතාවගේ ජීවන රටාව වෙනස් නිසා. තේරුණානේ? නාගරික ජනතාවගේ වෙනස් ඒ අයට වෙන මිල දර්ශකයක් හැදුවා. කෝපාමීද. ඇයි නිෂ්පාදකයන්ගේ මිල දර්ශකය හැදුවේ? මේ පාරිභෝගික මිලවල පුතේ ගොඩක් තියෙන මොනවද? අතරමැදියන්ගේ ලාභ. ඔය අතරමැදියෝ අයින් කරලා නිෂ්පාදකයන්ගේ මට්ටමේ කර්මාන්ත ශාලා මට්ටමින් මිල ගණන් වල විචලනයන් වයින් ගන්නේ මොකක්ද? නිෂ්පාදකයන්ගේ මිල දර්ශකය. තරු දෙකක් දාගන්න පුතේ. නිෂ්පාදකයන්ගේ මිල දර්ශකය ගණනය කිරීමේ වැදගත්කම. නිෂ්පාදකයන්ගේ මිල දර්ශකය ගණනය කිරීමේ වැදගත්කම. යා. ලියන්න පුතේ එක බලන්න එක තියෙනවා. උද්දමනය කල්ැතිව හඳුනාගත හැකි වීම. පුතේ උද්දමනය කල්ැතුව හඳුනා ගන්න පුළුවන්. මේ බලන්නකෝ. මේ නිෂ්පාදකයන්ගේ මිල මට්ටම 10%කින් වැඩි වුණොත් කර්මාන්ත ශාලා වලින් භාණ්ඩ එළියට දාන මිල ගණන් 10%කින් වැඩි වුණා. ඒවා පුතේ පාරිභෝගිකයන්ගේ මිල මට්ටම කරා සම්ප්‍රේෂණය වෙන්නේ මාස 3ක් විතර යනවා. මාස 3ක් විතර යනවා නේද? නිෂ්පාදකයන් ඇවිල්ලා තොග වෙලෙන්දට නියෝජිතයට ඇවිල්ලා තොග වෙලෙන්දට ඇවිල්ලා සිල්ලර වෙලෙන්දට ඇවිල්ලා පාරිභෝගිකයට එන මාස 3ක් විතර යනවා. එතකොට නිෂ්පාදකයන්ගේ මිල මට්ටම 10%කින් වර්ධනය වුණොත් ඊට මාස 3කට පස්සේ තමයි පුතේ පාරිභෝගික මිල ගණන් 10%කින් වර්ධනය වෙන්නේ. එතකොට පුතේ බලන්න මෙතන වැඩි උනේ ජනවාරි නම් නේ අපි තෝතොන මෙතන වැඩි උනේ 1.1 නම් 1.1 නම් 4 වෙනි මාසේ වෙද්දී පුතේ හරිද 4 වෙනි මාසේ වෙද්දී රටේ උද්දමනය ඇති වෙනවා කියන්නේ 10%. ඒතර පුතේ ඒ උද්දමනය කල්තිය අපිට අඳුර ගන්න පුළුවන් මොකක් නිසා? නිෂ්පාදකයන්ගේ මිල දර්ශකය නිසා. පොඩ්ඩක් දාගන්න පුතේ මෙතන 10%යි මාස 3යි පොඩ්ඩක් කටුවට ඔයාලට තේරෙන භාෂාවෙන් දාගන්න. තේරෙන භාෂාවෙන් දාගන්න. දැන් කොරෝනා වැඩි වෙමින් යන්නේ නේ. විභාගෙත් ඔන්ලයින් වල තියන්න වෙන දීන් එකක් තියෙන්නේ. නේද? ඊයේත් 155ක් මියැදිලා එන්න වැඩි වෙනවා. විභාගයේ සම්බන්ධ අනිශ්චිතතාවක් තියෙනවා. අද 200ක්ද? මම දන්නේ අපේ ටීවී එක කඩලා පුරුදු බලන විදියක් නේ. පුතාලා පරිස්සමින් ඉන්න. හරිද? පරිස්සමින් ඉන්න ඩෙල්ටා කියන ප්‍රභේදය පුතා මේ සීග්‍රයෙන් පැතිරෙනවා. සා විභාග ගැන හිතන්න කලින් ගෙයින් එළියට බහින්න එපා. ගෙයින් එළියට බහින්න එපා. ගේ ඇතුළට වෙලා ඉන්න. දැන් මම ගත්ත බලන්න රැවුලක් කොණ්ඩයක් කපන්නවත් එළියට යන්නේ නැහැ. ගේ ඇතුළේ වෙයි. ගෙයින් එළියට බැහිමක් නැහැ. ගෙයින් එළියට යන්න එපා. තාමත් ඔය තරුණ කාලේ දරුවෝ නිවසින් බැහැලා ඔගේ දුවන මේවා ගණන් ගන්න නැතුව එහෙම නෙපා බොහොම කාරණ කිලිමක් කරන්නේ. පැහැදිලිද? ගෙයින් එළියට බහලා යන්න ගෙදරම ඉන්න. ගෙදරෙම ඉන්න කාටවත් එන්න දෙන්නත් එපා. වයි යන්නත් එපා. ගෙදරටම වෙලා ඉන්න.
තේරුණාද? ඔයාලා මම බොහොම ආදරෙන් කියන්නේ හරිද? ඔයාට මොනවා හරි වුණොත් ඔයා ගෙදර අයට වගේ මටත් සෑහෙන පාඩුවක්. හරිද? ඒ නිසා ඔයා තමයි පරිස්සම් වෙලම ඉන්න ඕන. ඔබට මොනවා හරි හානියක් වුණා කියන්නේ මටත් ඒක ලොකු පාඩුවක්. පාඩුවක් ඇත්තටම. රටට එහෙම පාඩුවක්, ගෙදරට පාඩුවක්. ඔය මොකාටත් වඩා මට තමයි ලොකුම පාඩුව. සල් ගෙදෙට්ටම වෙලේ. මම තමයි ඇත්තටම ඔයාට ගොඩක්ම ආදරේ මිනිස්සයා. තේරුණාද? right. හොඳයි. යා. එනම් පුතේ උද්දමනයේ කල්පියා හඳුනාගත හැකි වීම. දෙවෙනි එක මොකක්ද? ප්‍රතිපත්ති සම්පාදනයට. වරහන් ඇතුළේ යන පුතේ මූල්‍ය ප්‍රතිපත්තිය පිස්කල් ප්‍රතිපත්තිය. වරහන් ඇතුළේ යන මූල්‍ය ප්‍රතිපත්තිය පිස්කල් ප්‍රතිපත්තිය. මූල්‍ය ප්‍රතිපත්තිය පිස්කල් ප්‍රතිපත්තිය. right. මූල්‍ය ප්‍රතිපත්තිය පිස්කල් ප්‍රතිපත්තිය. පුතේ ප්‍රතිපත්ති හදන උන්ට වැදගත්. හිතන්නකෝ මෙහෙම. දැන් ඔන්න ජනවාරි මාසේ වෙද්දී හොඳ බලන්න. ජනවාරි මාසේ වෙද්දී නිෂ්පාදකයන්ගේ මිල දර්ශකයේ 10%කින් වැඩි වෙනවා නම් වැඩි වෙලා නම් අනිවාර්යෙන් පුතේ අප්‍රේල් මාසේ වෙද්දී මොකෝ වෙන්නේ? අප්‍රේල් මාසේ වෙද්දී බඩු මිල වැඩි වෙනවා. පාරිභෝගික මිල ගණන් 10%කින් වැඩි. එතකොට මේක කල්තියා අඳුනගත්තම තේරුම් ගන්න. මේක කල්තියා අඳුනගත්තම පුතේ විසඳුම් ගේන්න පුළුවන්. මොනවද කරන්න පුළුවන්? එක්කෝ මේ නිෂ්පාදකයන්ට සහනාධාරයක් දෙන්න පුළුවන්. නැත්තම් මොනවා හරි විකල්පයක් යන්න පුළුවන්. නැත්තම් මුකුත්ම කරගන්න බැරි නම් භාණ්ඩ ටිකක් ආනයනය කරන්න පුළුවන්. ඒතර මේ අප්‍රේල් මාසෙදී ආනයනය කරන්න තීරණය කළා හරියන්නේ. අප්‍රේල් මාසෙදී ආනයනය කරන්න තීරණය කළොත් පුතේ භාණ්ඩ ටික නැවත එන්න කාලාන්තරයක් යනවා. තේරුම් ගන්න මගත්තේ. එහෙනම් පුතේ කල්තියා අඳුනගත්තම තේරුම් ගන්න. කල්තියා අඳුනගත්තම ඊටාම ලේසි. ප්‍රතිපත්තිය හදාගන්න පුළුවන්. තුන්වෙනි එක අවදමකයක් ලෙස භාවිතා කිරීමට. හරිද? අවදමකයක් ලෙස භාවිතා කිරීම. ඔව් පුතේ එතන ඉස්සරහින් ලියන්නේ නාමික මිලට පවත්නා සංකල්ප මූර්ත නාමික මිලට පවත්නා සංකල්ප මූර්ත සංකල්ප බවට පත් කිරීමට. එතන ඉස්සරහින් ලියන්නේ නාමික මිලට පවත්නා සංකල්ප මූර්ත මිලට පත් කිරීමට. නාමික මිලට පවත්නා සංකල්ප මූර්ත මිලට පත් කිරීමට. ඊළඟ ශ්‍රම ඵලදායීතාව මනි. පුතේ කර්මාන්ත ශාලාවේ නිෂ්පාදනයේ වටිනාකම බලන්න, එක ශ්‍රමිකයෙකුගේ නිෂ්පාදනය බලන්න මෙන්න මේ නිලයි අපිට යොදා ගන්න වෙන්නේ. කර්මාන්ත ශාලාවක ශ්‍රමිකයෙකුගේ නිෂ්පාදනයේ වටිනාකම ඵලදායීතාව මනින්න මේ මිල වැඩක් නෑ. මේ මිලට ශ්‍රමිකයෝ නෙවෙයි අතරමැදියෝ දායක වුණා. මෙන්න මේ මිල වැදගත් වෙනවා. ඊළඟ ආයෝජන තීරණ ගැනීමට. පුතේ ආයෝජන තීරණ ගන්න වැදගත්. ඒ කියන්නේ මෙන්න මේකයි. ආයෝජන තීරණ කිව්වේ දැන් මේ භාණ්ඩය නිෂ්පාදනය කරන නිෂ්පාදකයෙකුට ආදායම වශයෙන් ලැබෙන්නේ මේ මිල නෙවෙයි. මේ මිල. දැන් කවුරු හරි මිනිස්සෙක් ඔන්න මේ භාණ්ඩ මේ ලී බෝඩ් එකේ සඳහන් වන උදාහරණයේ සඳහන් වන භාණ්ඩය මිලට ගන්න මේ භාණ්ඩය නිපදවන්න තීරණය කරනවා. එයා භාණ්ඩය නිෂ්පාදනය කරන්න තීරණය කළොත් තමන්ට ලැබෙන ආදායම රුපියල් 150යි කියලා. මොකෝ වෙන්නේ? වැරදිනේ. 150ක් හම්බෙන්නේ නැහැ. නිෂ්පාදකයාට ඇත්තටම ලැබෙන ආදායම කීයද? රුපියල් 100. එහෙනම් පුතේ ආයෝජන තීරණ ගනිද්දී නිෂ්පාදකයන්ට වැදගත් වෙන්නේ පාරිභෝගික මිල නෙවෙයි මොකක්ද පුතේ? නිෂ්පාදකයාගේ මිල. ඒතර නිෂ්පාදකයාගේ මිල ගණන් පිළිබඳ තීරණ ගන්න ඕන මොකෙන්ද? නිෂ්පාදකයන්ගේ මිල දර්ශකය. right? ඊළඟ
විදේශ වෙළඳාම පිළිබඳ තීරණ ගැනීමට. මේ අහන්න පුතේ උදේ. පුතා ආනයන අපනයන කටයුතු කරනවා නම් ඒ ආනයන අපනයන කටයුතු ආනයන අපනයන කටයුතු වලදී වැදගත් වෙන්නේ මෙන්න මේ නිෂ්පාදකයන්ගේ මිල ගණන. ඔබ භාණ්ඩයක් අපනයනය කරනවා නම් හරිද ආනයන අපනයන කටයුතු වලදී අපි රටවල් අතර මිල මට්ටම් සංසන්දනය කරනවා. අපි විදේශ වෙළඳාම් සාකච්ඡා කරන්නේ නේද පුතේ? අපි රටවල් අතර මිල මට්ටම තමයි සසඳන්නේ. ඒතර ඒ සංසන්දනය කරන්න යොදා ගන්න ඕන පුතේ පාරිභෝගික මිල ගණන් නෙවෙයි. හේතුව අපි සිල්ලර වෙලෙන්දගෙන් භාණ්ඩ අරන් නෙවෙයි අපනයනය කරන්නේ. හිතන්න කොහොම අපි කැරට් අපනයනය කරන්න යනවා. කැරට් අපනයනය කරන්න බෑනවා. කැරට් අපනයනය කරන්න ගියාම පුතේ අපි කැරට් අපනයනයට ගන්නේ සිල්ලර වෙළඳපොලෙන් නෙවෙයි. අපි මාකට් එකෙන් කැරට් අරන් අපනයනය කරනව නෙවෙයි. අපි කැරට් ගන්නේ කොහෙන්ද? නිෂ්පාදකයන්. අපි ජපානයෙන් මොනවා හරි ආනයනය කරනවා කියලා හිතන්නකෝ. අපි මේ භාණ්ඩ ගේන්නේ ජපානයේ සිල්ලර වෙළෙන්දගෙන් නෙවෙයි. ජපානයේ ෆැක්ටරි වල නිෂ්පාදකයන්ගෙන්. ඒතර ආනයන අපනයන කටයුතු වලට වැදගත් වෙන්නේ පුතේ මොනවද? පාරිභෝගික මිල ගණන් නෙවෙයි පුතේ. මොන මිල ගණන්ද? නිෂ්පාදකයන්ගේ මිල ගණන්. හරිද? නිෂ්පාදකයන්ගේ මිල ගණන්. ඔන්න පුතේ නම් සාකච්ඡා කරා මොකක්ද? නිෂ්පාදකයන්ගේ මිල දර්ශකය. හරිද? නිෂ්පාදකයන්ගේ මිල දර්ශකය. එහෙනම් පුතේ ඔන්න නිෂ්පාදකයන්ගේ මිල දර්ශකය අපි සාකච්ඡා කළේ. તો මේවා තියරි පොතේත් එහෙම තියෙනවා. මේ දෙවනි වටය. මේ සියල්ල උගන්වලා තියෙන තියරි පොතේ. බලන්න පුරුදු කියලා මේ සියල්ල උගන්වලා තියෙන මේ දෙවනි වටය යන්නේ. හරිද? දෙවනි වටේ. ඒතර මගේ උත්තරය මෙන්න මේ දේවල් අපි අතවශ්‍ය බලක් කරනවා. ලබන සතියේ විභාගය තියෙනවා. ලබන සතියේ විභාගය තියෙනවා. විභාගයට අවශ්‍ය ද්‍රව්‍ය ඔබට සපයලා තියෙනවා. රචනා ප්‍රශ්න පත්‍රයේ MCQ ප්‍රශ්න පත්‍රයේ දීලා තියෙනවා. උත්තර ලියන කඩදාසි තියෙනවා. මම ඔබට කියන්නේ මෙන්න මේ වෙලාවේ විභාගය තියෙන්නේ කියලා. මම සාමාන්‍ය පන්තිය පටන් ගත්ත වෙලාවේ කියන ගන්න පේපරේ ලියන්න. ගන්න පේපරේ ලියන්න. ඒතර ඔබට මම කල්ැතුව කියන්නේ මෙන්න මෙහිම මේ දවසේ අහවල් වෙලාවේ විභාගය තියෙනවා කියලා. ඔබ ගාව ප්‍රශ්න පත්‍ර තියෙනවා. ඔබ ගාව ලියන කඩදාසිය දීලා තියෙනවා. මොකද මම ලියන කඩදාසිය දීලා විභාගය තියන්නේ. ලියන කඩදාසියක් දීලා තියෙනවා. පුතා ගැතේ පෑන තියෙනවා. ප්‍රශ්න පත්‍රයේ මම කියන දවසක ලබන සතිය වෙලාවක MCQ ප්‍රශ්න පත්‍රය ගන්න. එච්චරයි. ඊයරෙන් මම ඔයාලට කියන්නේ අහවල් දවසේ විභාගයක් පවත්වනු ලැබේ. එහෙම කියලා කල් තියා දැනුවත් කළ විභාග ලැබීමක් සිදු වෙන්නේ. ලබන සතිය ඇතුළේ අපි විභාගයක් තියෙනවා. ඒ විභාගෙ තියන්නේ පෙර දැනුම් දීමකින් තොරව ඔබ පාඩම් කරලා තියෙනවා. හරිද? හරි. එහෙනම් දැන් වෙලාව පුතේ 2:30යි. 2:30යි. පැයක් ඉන්ටර්වල් අරන් 3:30ට පන්තියට එනවා. පැයක් ඉන්ටර්වල් අරන් 3:30ට පන්තියට එනවා. හරිද? රයිට්. 3:30. එහෙනම් අපි පැයක් ඉන්ටර්වල් අරන් පැයකින් පස්සේ එනවා 3:30ට නැවත සම්බන්ධ වෙනවා.